සියලු දෙනාට තෙරුවන් සරණයි. මෑත කාලීන ලංකාවේ බොහොම සාකච්ඡාවට භාජනය වෙච්ච මාතෘකාවක් තමයි බුදුන් වහන්සේ වැඩ සිටියේ ලංකාවේද එහෙමත් නැත්නම් බුදුන් වහන්සේ වැඩ සිටියේද ඉන්දියාවේද කියන මාතෘකාව. මේ මාතෘකාව සම්බන්ධයෙන් නීතිඥ යලිත් විජේසුරේන්ද්‍රවර්ණ මමත් දර්ශන අශෝක් කුමාර මහතාත් මින් පෙර සංවාදයක් පැවැත්වුවා. මේ සංවාද මාලාවේ ඊළඟ පියවර තමයි අපි අද පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ. අද මාතෘකාව පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් සනාථ වන පරිදි බුදුදහමට පදනම දැමූ ඓතිහාසික සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ උපන්නේ සහ වැඩ සිටියේ ලංකාවේ නොවේ වරහන් ඇතුලේ ಭಾರತයේ යන මාතෘකාවෙන් තමයි අද සංවාදය සිද්ධ වන්නේ. අද සංවාදයේ යෝජක පාර්ශවයේ ඒ කියන්නේ බුදුන් වහන්සේ ලංකාවේ වැඩ සිටියාය යන මතය ධර්මින් යෝජක පාර්ශවයේ වෙනුවෙන් කරුණු දක්වන්නේ දර්ශන අශෝක් කුමාර මහතා. ප්‍රතියෝජක පාර්ශව වෙනුවෙන් සුවිශේෂී අමුත් එක්ක අද අප හමුවට පැමිණලා තියෙනවා. එතුමා තමයි හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය සෙන්රත් දිසානායක මහතා. වැඩි විස්තර වලට නොයා කෙලින්ම අපේ සංවාදයේ වෙත යොමු වෙමු. මම ආරාධනා කරනවා යෝජක පාර්ශව වෙනුවෙන් දර්ශන අශෝක් කුමාර මහතාට තමන්ගේ අදහස් දැක්වීම සිදු කරන්න මේ. අවස්ථා ගණනාවකට හිතදී සාකච්ඡා කරලා තියෙනවා, සහපාද කරලා තියෙනවා, සංවාද කරලා තියෙනවා. බුදුන් වහන්සේ එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයා උපන්නේ කොහේද කියන ප්‍රශ්නය පිළිබඳව. දැන් මෙතන තිබෙන පිළිගත්තු සාමාන්‍ය අධිපති මතය, ඩොමිනන්ට් ඔපිනියන් කියන අපි කිව්වොත් ඒ අධිපති මතය තමයි දැන්ට ස්ථාපිත කරලා තියෙන එක. ඒක විශේෂයෙන් ඒක ස්ථාපිත කරන්නේ මේ සුදු ජාතික පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන්, විශේෂයෙන් බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන්. ඒක තමයි බුදුන් වහන්සේ ඉපදුනේ නේපාලයේ ලුම්බිනිය කියන ප්‍රදේශයේ කියන එක. නමුත් මේ මෑත කාලීනව අපිට හම්බ වෙන ඇතැම් සාක්ෂි සහ ඒ කාලයේ ඇතිවෙච්ච යම් යම් සංවාද පිළිබඳ ඊටාම ගවේෂණාත්මකව සහ විචාරාත්මකව කරුණු හොයලා බලනකොට අපිට පැහැදිලිව සනාථ වෙන කාරණයක් තමයි බුදුන් වහන්සේ නේපාලයේ ලුම්බිනිය කියන ස්ථානයේ ඉපදුනේ නැහැ කියලා. මොකද ඒක තහවුරු කරන්න කොන්ක්‍රීට් එවිඩන්ස්, බොහොම සොලිඩ් එවිඩන්ස්, එහෙම බොහොම ස්ථාවර සාක්ෂි ඒ ප්‍රදේශ වලින් හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක ක්‍රිටිකලි හිතුවොත්, ඒක බොහොම විචාරාත්මකව හිතුවොත් ඒක බොහොම පැහැදිලි. නමුත් අපිට ඉස්කෝලවල වල පෙළ පොත්වල වගේ දේවල් වල ඒවා මේ තියෙනවා, මේ තියෙන දේවල් වලින් මේක සාකච්ඡා කරන්න බෑ. ඊට වඩා ගැඹුරට ශාස්ත්‍රීය පදනමකින් තමයි මේ සාකච්ඡාව කරන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ ස්ථානය පිළිබඳ දැනට පිළිගන්න ඔය ලුම්බිනිය පිළිබඳ ස්ථානය මූලික වශයෙන්ම තීරණය වෙන්නේ ලුම්බිනි ඉන්ස්ක්‍රිප්ෂන් කියලා. එහෙම නැත්නම් ලුම්බිනි ශිලාලේඛනයක් තියෙනවා. අශෝක රජතුමා කලායයි සැලකෙන ශිලාලේඛනයක් තියෙනවා. මෙන්න මේ ශිලාලේඛනය පාදක කරගෙන තමයි මෙතන බුදුන් වහන්සේ ඉපදුනා කියන පදනම හදාගන්නේ. ඊට පස්සේ මේ රොබින් කොනින්හැම් කියලා පුරාවිද්‍යාඥයෙක් පර්යේෂණයක් කළා. එතනත් කැණීමක් කළා. ඒකෙනුත් කරන්න උත්සාහ කරා. නමුත් ඒකත් ඒ තරම් සාර්ථක වුණේ නැහැ. විද්වතුන් අතරින් ඒකත් ගර්හාවට ලක් වුණා. ඒ පර්යේෂණය විශේෂයෙන් ඔය මේ කොම්බ්‍රිජ් වගේ විද්වත්තු බොහොම නරක විදියට ඒ පර්යේෂණය ප්‍රතික්ෂේප කළා. මොකද මේ පර්යේෂණය අත් වශයෙන්ම පදනම වුණේ නේපාලයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්තනය කර ගැනීම යරින් තමයි පරිශීලනය කළේ. ඒකට මුදල් දුන්නෙත් පශුපතිනාත් කියන Hindu දේවාලයෙන්. මොකද මේ Hindu දේවාලෙත් ආවිශාල වශයෙන් මුදල් ලැබෙන තැනක්. ඉන්දියාවේ මිනිස්සු ඇවිල්ලා හිටන් රත්තරන් බඩු විසි කරන තැනක් එතන. ඉතින් ඒ විශාල ධනස්කන්ධයක් රොබින් කොනින්හැම්ට දීලා පරිශීලනය කරලත් අවසානයේ විද්වත්තු, ලෝකේ පිළිගත්තු විද්වත්තු ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඊළඟට මෙතන අපිට පැහැදිලිවම මේ බුදුන් වහන්සේගේ උත්පත්තියට හෝ ජීවන පැවැත්මට හෝ ඒ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ජීවන පැවැත්මට අදාළව ඉන්දියාවේ, උතුරු ඉන්දියාවේ ඔය කියන ප්‍රදේශවල පැවැත්මක් සාධක නැහැ කියන්න තාම පැහැදිලිවම හේතු වෙන්නේ පුරාවිද්‍යාව. අපි මේ සාකච්ඡාවට මාතෘක කරගන්න පුරාවිද්‍යාව. මොකද අද මේ වනතුරු පුරාවිද්‍යාත්මක සාක්ෂි හොයලා බැලුවාම දැන් ඔක හොඳටම පැහැදිලිවම කියන 2001 වර්ෂයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කෘතියක් පළ වෙනවා. ඒකෙදි පැහැදිලිවම කියනවා ක්‍රිස්තු පූර්ව 300 වසරට පළමු
මම ඔන්න එක උපුටණයක් කියවන්නම්. ක්‍රිස්තු පූර්ව 3 සියවසට පළමුව කිසිදු තැනක බුදුන් වහන්සේගේ ජීවිතයට අදාළ වුණු පුරාවිද්‍යාවක් හම්බ වෙන්නේ නැහැ. ක්‍රිස්තු පූර්ව 3 සියවසෙන් මෙහාට තමයි මේ සියලු දේ සිද්ධ වෙන්නේ. මොකද ක්‍රිස්තු පූර්ව 3 සියවසේදී යම් ආකාරයකට විශේෂිත සිදුවීමක් මේ කලාපයේ සිද්ධ වෙනවා බුදුදහම සම්බන්ධයෙන්, ව්‍යාප්තිය සම්බන්ධයෙන්. ඊට පෙර ඇත්ත වශයෙන්ම නැහැ පැහැදිලිව සනාථ කළ හැකි සාක්ෂියක්. මොකද ඔය මිශාක්‍යයන්ගේ කරඬු ලිපි වගේ දේවල් අරගෙන පෙන්නනවා. නමුත් ඒවා රේඩියෝ කාබන් ඩේටින් ගත්තට පස්සේ ඒවා මේ බොහොම පසු කාලවලට තමයි අයත් වෙන්නේ. ඒවා මේ බුදුන් වහන්සේගේ ධර්මාන කාලයට අයිති වෙන ඒවා නෙමෙයි. නමුත් දැන් අපි ශ්‍රී ලංකාව දිහාට හැරිලා බැලුවොත් දැන් මගේ යෝජනා කරන කාරණේ තමයි ශ්‍රී ලංකාව දිහාට හැරිලා බැලුවොත් ශ්‍රී ලංකාවේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට කලින් බෞද්ධ පදනමක්, බෞද්ධ සංස්කෘතියක්, බෞද්ධ පැවැත්මක් තිබුණා කියන එක ඊටාම පැහැදිලි. අනික් එක දැන් මෙතනදී කවුරු හරි හිතනවා නම් මේ මෙන්න මෙතනයි මේ හරියටම නිශ්චිතම ඉතිහාසය සම්බන්ධ කාරණා විශේෂයෙන් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට අදාළ කාරණාවකදී පෙන්වන්නේ මෙන්න මෙතනයි බුදුන් වහන්සේ බුදුනේ. මෙන්න මෙතනයි බුදුන් වහන්සේ පුතුනේ. එහෙම නිශ්චිත තැන් පෙන්වීම පිළිබඳ එහෙම කරන්න බෑ. ඒක විද්‍යාවක් නෙමෙයි එතකොට ඒක. පුරාවිද්‍යාවක් නෙමෙයි. ඒක තියෙන්නේ අත්‍යවශ්‍ය පුරාවිද්‍යාව තියා මොන විද්‍යාවක වුණත් එහෙම ෆයිනල් සේයින් එකක් නැහැ. එතන තියෙන්නේ ඊටාම ශක්තිමත් තර්ක තියෙන්නේ කොයි පැත්තටද කියන එක විතරයි බලන්න තියෙන්නේ. එතකොට මේ ශක්තිමත් තර්ක බලගත්තාම අර ක්‍රිස්තු පූර්ව 3 වන සියවසෙන් එහාට පුරාවිද්‍යාව යන්නේ නැති ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාව ගත්තාම ශ්‍රී ලංකාවේ ඉතා පැහැදිලි ලෙස ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට එහා පැත්තට යන සාක්ෂි අත් වශයෙන්ම හම්බ වෙනවා. විශේෂයෙන්ම මහාචාර්ය රාජ් සෝමතේව මහත්මයා කරන පර්යේෂණත් එක්ක ඒ 2012 13 14 15 වගේ කාලවලදී විශේෂයෙන්ම මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා මේ කරනවා මේ උඩරංචා මඩම් පැත්තේ ඔය කල්තොට පැත්තේ පර්යේෂණයක් බලංගොඩ කල්තොට තැන්කැටිය කියන ප්‍රදේශයේ එතුමාගේ ඒ පර්යේෂණයේ උපශෝන අයතිශ පුත අය කෙරෙෂ පුතෂ අය මහතිශ ලෙනේ ශුපදිනි. එතුමා මේ ලිපිය තියෙනවා යටි යගෂ කියලා පාවිච්චි කරන. ඒ කියන්නේ මේ යක්ෂ කියන එක එතුමා අර්ථ දක්වන පැහැදිලිවම කරුණු සහිතව මේ යක්ෂ ගෝත්‍රිකයෝ තමයි මේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ පරම්පරාවක් ගැන මේ සඳහන් වෙන්නේ. කෙර කියන යක්ෂයෙක් තමයි හාමුදුරුවන්ට මේක පූජා කළේ කියන එක. ඊට පස්සේ ඒ වගේම මේ යක්ෂ ගෝත්‍රිකයෝ හාමුදුරුවන්ට ලෙන් පූජා කළා වගේම දේව ගෝත්‍රිකයෝ හාමුදුරුවන්ට පූජා කළා. ඒ වගේම ඒ විදිහට ලංකාවේ හිටපු ගෝත්‍රික ජනතාව, ගෝත්‍රික කියන්නේ ජන වර්ගයත් වශයෙන් මේ යක්ෂ නාග දේව මේ ජන වර්ග ලංකාවේ හිටියා කියන එක පිළිබඳ මම හිතන්නේ කාටවත් තර්කයක් තියෙනවා කියලා. එතකොට බුදුන් වහන්සේගේ මේ ත්‍රිපිටකය ගත්තා. ත්‍රිපිටකයේ පුරාමත් තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ යක්ෂයෝ නාගයෝ දේව ජන කොටස් එක්ක සම්බන්ධතාව පවත්වපු ආකාරය ත්‍රිපිටකයේ පුරා තියෙනවා. හරිද? ඒ බුදුහාමුදුරන්ගේ ජීවන චර්යාව ගත්තාම ඇත්ත වශයෙන්ම මේ ලංකාවේ පදනමත් එක්ක තමයි යන්නේ. එතකොට මේ අර යක්ෂ ගෝත්‍රිකයෝ ගැන අපිට ලංකාවේ වාර්තා වෙන්නේ බුදුහාමුදුරන්ගේ සමකාලීන. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට කලින් ඒක රාජ් සෝමදේව මහත්මයා බොහොම පැහැදිලිව ස්ථාපිත කරනවා. මේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට කලින් මේ රටේ මෙහෙම ධර්මයක් ස්ථාපිත වෙලා තිබුණා, ශාසනයක් ස්ථාපිත වෙලා තිබුණා. එතකොට ඊළඟට මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි මේ කුටිවල කොටලා තියෙන යම් අදහස් ගත්තා. මේවා ඊටාම බුද්ධ දර්ශනීය ගැඹුරු තැන් වල තියෙන දේවල්. දැන් ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ තමයි ඔන්න බුද්ධාගම පිළිබඳ අදහසක් උතුරු ඉන්දියාවේ ඇති වෙන්නේ. එතකොට ඒ කාලේ අශෝක සෙල්ලිපි ගත්තාම දැන් උදාහරණයක් විදිහට ශ්‍රාවස්ති ධම්මික හාමුදුරුවෝ වගේ අය ලියන පොත්වල ඊට පස්සේ ඊට අමතරව තව බොහෝ උගතුන් මේ ගැන ලියලා තියෙනවා. ඒ අශෝක සෙල්ලිපි වල ගැඹුරු ධර්ම කරුණු මුකුත් නැහැ.
තියෙන්නේ නිකම් මේ පංචශීලයේ රැකීම වගේ බොහොම මේ සාමාන්‍ය දිවි පැවැත්මක් පවත්වාගෙන යාම සාමාන්‍ය මිනිස්සුන්ට. ඒ කියන්නේ බුද්ධ දර්ශනය පිළිබඳ ලොකු අවබෝධයක් නැති සාමාන්‍ය දිවි පැවැත්මක් තියෙන අයට තමයි ඒක ලියලා තියෙන්නේ. මම අශෝක සෙල්ලිපි රචනා කරලා තියෙන්නේ. නමුත් මේ ලංකාවේ මේ ගුහා මේ සෙල්ලිපි ගත්තාම ඒවා තියෙනවා ඊටාම ගැඹුරු ධර්ම කරුණු සහිත කොටස්. ඒ කියන්නේ අපරිමිත ලෝක ධාතුය. හරි මේ අපරිමිත ලෝක ධාතුවෙන් පැමිණි සංඝයාට මේ අපරිමිත ලෝක ධාතු මේ ඊටාම විශාල මේ පරණ පස්සේ මහායානික අදහස් දක්වා වර්ධනය වෙන මේ ඊටාම විපුල අදහස් මේ දාර්ශනික අදහස්. ඊට පස්සේ පටිභාන කුටිය. මේ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට කලින් ලංකාවේ මේ හිටපු යක්ෂයෝ දේවයෝ මේ පූජා කරපු ලෙන්මේ. හරිද? එතකොට මේ කාරණා ගත්තට පස්සේ දැන් අනික එක මහාචාර්ය පරණවිතාන මහත්මයා. පරණවිතාන මහත්මයාගේ මම වචන වලින් මම කියන්නේ මේ 340 පිටුවේ එතුමාගේ වචනම තියෙනවා මේ කතන්දරේ පැහැදිලිවම කියනවා. පරණවිතාන මහත්මයා කියනවා හරි. පරණවිතාන මහත්මයා කියනවා මේ ප්‍රාග් මහින්ද යුගය ගැන එතුමා කියනවා ඒ කියන්නේ ඒ කාලේ ලංකාවේ ඉඳලා තියෙන ඒ කියන්නේ මිහිඳු ආමතුරු වෙන්න කලින් ලංකාවේ ඉඳලා තියෙන ආජීවකයෝ ඉඳලා තියෙනවා. ඒ කාලේ ඉඳලා තියෙනවා මේ නොයෙකුත් ආකාරයේ මේ බ්‍රාහ්මණයෝ ඉඳලා තියෙනවා, නිගණ්ඨයෝ ඉඳලා තියෙනවා. ඒ ඔක්කොම ගත්තාම මේ පූර්ව ප්‍රාග් මහින්ද යුගය ගැන මේ කියන්නේ මෙම தত্ত্বය මේ පරණවිතාන කියන්නේ මෙම தত্ত্বය බුදුන් වහන්සේ ධර්මාන කාලයේදී උතුරු ඉන්දියාවේ පැවති ආගමික විශ්වාසවල ස්වභාවයට බොහෝසෙන් සමානයි. ඒතකොට පරණවිතානගේ කාලේ මතයක් ආවේ නැහැ බුදුන් වහන්සේ ලංකාවේ ඉන්නවා කියන මොකද ඒ කාලේ වෙනකොට මේ මතය සංස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි තිබුණෙත් නැහැ. නමුත් එහා පෙන්වන කාරණේ තමයි බුදුහාමුදුරන්ගේ ධර්මාන කාලයට සමාන. බුදුහාමුදුරන්ගේ ධර්මාන කාලයට සමාන පරිසරයක් මේ ප්‍රාග් මහින්ද යුගයේ ලංකාවේ තිබුණා. එතකොට ඇත්ත වශයෙන්ම දැන් උදාහරණයක් විදිහට නිගණ්ඨයෝ කවදාවත් මුහුදත් තරණය කරන්නේ නැහැ. ඒක ඒගොල්ලන් මොකද මේ ඉන්දියාවේ වෙනදාම දිනු නොවි ලංකාවේ ඉන්දියාව දිනු වෙන්නත් එක හේතුවක්. විශේෂයෙන් වෛදික දහම් වලත් මේ මුහුදු තරණය කිරීම පිළිබඳ සෑහෙන විරෝධයක් තියෙනවා. ඉතින් එහෙම ඉන්දියාවේ හිටපු නිගණ්ඨයෝ ලංකාවට ආවේ නැහැ. එතකොට මේ ලංකාවේ වෙනම නිගණ්ඨ දර්ශනයක් තිබුණා. වෙනම ජෛන දර්ශනයක් තිබුණා. හරිද? එතකොට මේ යාපනීය ජෛනයෝ කියලා වෙනම කොටසක් ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ මේ ඉන්දියාවත් එක්ක සම්බන්ධතාව පවත්වලා තියෙනවා. එතකොට මේ නිගණ්ඨ දර්ශනය ලංකාවේ තුල ස්ථාපිත වෙලා තිබුණා. එතකොට බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයට ධර්මාන කාලයට ආශ්‍රිතව ඒ කියන සමාජ සංස්ථිතිය, ඒ කියන්නේ බුදුහාමුදුරන් අපිට ත්‍රිපිටකයේ කියන සමාජ සංස්ථිතිය ඒ ආකාරයෙන්ම ඇති වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ආටානාටිය අපි සූත්‍රය අරගෙන බැලුවොත් දැන් වෙසමුණිය ගැන කතා කරනවා. හරිද? ඒ කියන්නේ වෙසමුණ රජුරෝ ගැන කතා කරනවා. අපේ පරුමක වෙසමුණ කියලා අපේ සෙල්ලිපි විශාල සංඛ්‍යාවක් තියෙනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ පරමකවරු කියන්නේ මේ නිකන් ප්‍රාදේශීය නායකයෝ කියලා. නෑ, පරමක කියන එකේ අදහස තමයි ප්‍රමුඛ කියන එක. දැන් නායකයා කියන අදහස අපි හිතමු ජනාධිපති කෙනෙකුට අපි කියනවා එයාත් නායකයෙක්. රටේ නායකයා, අවමංගල්‍ය ආධාර සමිතියක නායකයාට නායකයා. ඉතින් පරමක කියන එකේ අදහස නායකයා. වෙසමුණි කියන නායකයා ගැන ලියවිච්ච ලිපි ඕන තරම් ලංකාවේ තියෙනවා. ඊට පස්සේ ලංකාවේ මම කියන්නේ මේවා පෙන්වන්නකෝ දැන් මේ ත්‍රිපිටකයත් එක්ක සම්බන්ධ පුරාවිද්‍යාව ලංකාවේ ඇතුලේ ගෙඩි පිටින් තියෙනවා. කෝ එහෙනම් පෙන්වන්න මම මගේ ප්‍රතියෝජක පාර්ශ්වයට කියන්නේ පුළුවන් නම් මේවා පුරාවිද්‍යාත්මකව පෙන්වන්න ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට ආසන්නව ඉන්දියාවේ තිබුණා කියලා. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ඉන්ද්‍රසාල ගුහාව තියෙනවා. ඉන්ද්‍රසාල ගුහාව පිළිබඳ ලිපියක් තියෙනවා බබරගල. එක ලිපියක් නෙවෙයි ඉන්ද්‍රසාල ගුහාව පිළිබඳ ලිපි දෙකක් තියෙනවා. හරිද? ඊළඟට පිප්පලී ගුහාව ලංකාවේ සෙල්ලිපි තියෙනවා. ආනන්ද හාමුදුරන්ට පූජා කරපු සෙල්ලිපි ලංකාවේ තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ආනන්ද හාමුදුරුවෝ කොයි ආනන්ද හාමුදුරුවෝද කියන එක පිළිබඳ ප්‍රශ්න निराකරණය කර ගැනීම වෙනම එකක්. නමුත් ආනන්ද කියන ස්වාමින් වහන්සේ නමකට පූජා කරපු සෙල්ලිපි තියෙනවා. හැබැයි එහෙම සෙල්ලිපි ඇත්ත වශයෙන්ම උතුරු ඉන්දියාවෙන් හම්බෙන්නේ නැහැ. විශාඛාවට පූජා කරපු සෙල්ලිපි තියෙනවා. එහෙම සෙල්ලිපි හම්බෙන්නේ නැහැ. ඉතින් දැන් ඊළඟට අපි දන්නවා ත්‍රිපිටකය කියවනකොට බුදුහාමුදුරුවෝ අකුරු කියන කලා කියලා. ඒක ලංකාවේ තමයි මේ බ්‍රාහ්මී අක්ෂර සාක්ෂ ක්‍රියාව තිබුණේ.
ලංකාවේ තමයි අකුරු කරන්නේ තිබුණේ. ඉන්දියා උතුරු ඉන්දියාවේ ওই කාලවල හිටිය ගෝත්‍රික ජනතාව ඇත්ත වශයෙන්ම. එතකොට ඔය මේ ඕක මේ කවුද ගෝඛලේ කියලා මහාචාර්ය ගෝඛලේ එහෙම ඔක බොහොම හොඳට තර්ක කරනවා. මොකද බුදුදහම නිර්මාණය වෙන්නේ නාගරික සංස්කෘතියක් ඇතුලේ. නමුත් ඉන්දියාවේ උතුරු ඉන්දියාවේ තිබුණේ බොහොම මැජිකල් කල්චර් එකක් ওই කාලේ. ඒ කියන්නේ බොහොම ඉන්ද්‍රජාලික දේවල් වලට ඒක නිසා තමයි වෛදික දර්ශනය අශ්වමේධ යාග අරවා මේවා ඇති වෙච්ච මැජික්. ඊට වඩා තාර්කික බුදුදහමක් නිර්මාණය වෙන්න බෑ ඔය ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට ආසන්න කාලේ ඉන්දියාව ඇතුලේ. එතකොට තාර්කික බුදුදහමක් නිර්මාණය වෙන්න වෙන නාගරික සංස්කෘතියක් බිහි වෙච්ච තැනක් තියෙනවා. ඊළඟට තේරුම් ගන්න එපා අද ලංකාව සහ එදා එදා ලංකාව එකක් අද ඉන්දියාව සහ එදා ඉන්දියාව එකක් කියන එක. ඒ දෙකක්. ඒවයි තිබිච්ච පදනම් වෙනස්. ඒවයි තිබි දේශපාලන ආර්ථික ක්‍රියාවලිය වෙනස්. ඇත්තටම පස්සේ කතා කරමු මේ බ්‍රිතාන්‍ය බ්‍රිටිෂ් රාජ් කියන එක තමයි අද ඉන්දියාවට පදනම් වෙලා තියෙන්නේ. ඒ කාලේ කුඩා රාජ්‍ය 570ක් විතර තිබිච්ච එකක් ගැනයි මේ කතා කරන්නේ. දර්ශන අශෝක් කුමාර මහතා තමන්ගේ පළමුවෙනි අදහස් දැක්වීම දක්වලාමාරයි. අපි මීළඟට ආරාධනා කරනවා ආචාර්ය සිනරා දිසානායක මැතිතුමාට ප්‍රතියෝජක පාර්ශ්ව වෙනුවෙන් තම මූලික අදහස් දැක්වීම සිදු කරන ලෙස. මම ඇත්තටම මේ අදහස් දැක්වීමේ බලාපොරොත්තුව ඒත් එක මගේ ඉලක්කය වෙන්නේ අපි ඉන්දියාව සහ ලංකාවේ බුද්ධ ධර්ම පැවිතියා හෝ නොපැවිතියා කියන කාරණේ සම්බන්ධයෙන් මේ ප්‍රේක්ෂකයාට තීන්දුවක් ගන්න හැකි වෙන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කරන්න. අපි දන්නා මෑත කාලේ බොහොම විවාදයක් ලක්වුණු මාතෘකාවක් මෙතෙම රාවණා සම්බන්ධ සමාජයේ ලොකු විවාදයක් තිබුණා. ඉතින් මගේ කතාවම එකින් එක යන්නම් මේ දර්ශන මහත්මයාගේ නගු ප්‍රශ්න වලට පිළිතුරු වලට දෙන ගමන්ම එකක් තමයි මේ රටේ විවිධ තැන් වලට ආදේශ කරන බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ස්ථාන. දැන් උදාහරණයකට බුදුගල බුදුන් වහන්සේගේ චරිත කතාවත් එක්ක සම්බන්ධයි කියන මතය පැන නැගී තිබෙනවා. රජගලත් ඒවා බුදුන් වහන්සේට සම්බන්ධයි කියන මතය මතු කරලා තියෙනවා. මේ වගේ ඉෂ්ට තමයි මෑතම තිස්සමහාරාම බුදුන් වහන්සේ සම්බන්ධයි කියන මතය ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ බුදුගල මේ බුදුන් වහන්සේගේ ජීවිතයත් එක්ක සම්බන්ධයි කියන දක්වන ඒ වගේම අපි මේ බෝධිය මේ අපේ ශ්‍රීමා බෝධි එතන මේ හොරෝපතන කිට්ටු ආසන්නයේ තිබෙන බෝධින් වහන්සේ නමක් හිරිවඩන බෝධිය බුදුන් වහන්සේ පිටදීපු බෝධිය කියලා මතයක් ප්‍රකාශ වෙලා තියෙනවා. ඉතින් මේ බුදු කියන නම ආපු පමණින්ම බුදුන් වහන්සේගේ ජීවිතයකට සම්බන්ධයි කියලා අපිට කියන්න බෑ. මේ වගේ ගොඩක් නම් තියෙනවා බුදුපටුන්න, බුදුරුවයාය, බුදුගල, බුදුගල්ගේ මේ ආදි වශයෙන් බුදු කියන කොටස එන ස්ථාන ගොඩක් තියෙනවා. ඉතින් අපි මීට අවුරුදු 1000ක් එහාට ගිහිල්ලා අපි අදින් මීට අවුරුදු 1000කට එහාට ගිහිල්ලා පුරාවිද්‍යාඥයන්ට මේ අද තියෙන අවශේෂ මේ ග්‍රන්ථ ලියකම වගේ දේවල් ලැබුණොත් එහෙම අපිට කියන්න පුළුවන් දැන් නාලන්ද අපේ තියෙනවා නාලන්ද විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, මහා බෝධිය මේ වගේ විවිධ නම් තියෙනවා බුද්ධ ආගමේට සම්බන්ධ බුදු චරිතයත් සම්බන්ධ විවිධ නාම තියෙනවා. ඉතින් අපි මීට අවුරුදු 1000කට පස්සේ කවුරු හරි තීන්දුවක් ගත්තා නාලන්ද තියෙන්නේ නාලන්ද විශ්වවිද්‍යාලය තිබුණ තැන කියලා. එහෙම නැත්නම් ආනන්ද විද්‍යාලය තියෙන්නේ ආනන්ද හැමදෙර සම්බන්ධ තැනක් කියලා. මහා බෝධිය තියෙන්නේ බුදුන් වහන්සේ පිටුදුන් ස්ථාන කියලා සම්පූර්ණයෙන්ම ඒක නොමග යන තීන්දුවක්. ඒක නිසා බුදු කියන නම තිබූ පමණින් ඒ වගේ තීන්දුව වලට එන්න බෑ. පුරා විද්‍යාඥයෙක් තීන්දුව ගන්න ගොඩාක් සාක්ෂි කැණීම් වලින් සහ ඓතිහාසික මූලාශ්‍ර තුනගෙන සාක්ෂි පදනම් කරගෙන තමයි තීන්දුව ගන්න. ක්‍රම කීපයක් තියෙනවා. එකක් අපි කියනවා ඔකම්ස් රේස කියලා. ඔකම්ස් රේස කියන බැලුව බැලමට මේ ස්ථානයේ මේ පදරගල තියෙන සිද්ධිත් එක්ක ගලපන්න පුළුවන් කියන එක. දැන් උදාහරණයකට සීගිරිය ගත්තොත් එimhe සීගිරියේ චිත්‍ර ඒක අපිට බැලුව බැලමට පේනවා මේවා කාශ්‍යප රජුගේ කාලේ චිත්‍රය කියලා. මොකද අපි ඒක ඒ සීගිරියේ තියෙන පදනම සීගිරියේ තියෙන මේ උද්‍යානයේ සීගිරියේ තියෙන ගල ඒක උඩ තියෙන රජමාලිගාව වැව මේ සියල්ලම එක බොහොම සංඝටනය වෙනවා සීගිරි චිත්‍ර. මේවෙන් කඩලා ගන්න බෑ. වෙන් කරලා ගන්න බෑ. ඉතින් මේ සමස්ත සිද්ධියත් එක්ක අපි සීගිරි ගත්තාම අපිට පේනවා මේ කාශ්‍යප රජුන් සම්බන්ධයි කියලා. අපි මේක කියනවා ඔකම්ස් රේස කියලා. මීට අමතරව තවත් කාලීන මාධ්‍ය දෙකක් තියෙනවා. එකක් අපි කියනවා
සාපේක්ෂ කාලනීයයන් නිරපේක්ෂ කාලනීයයන් කියලා. ඉතින් විශේෂයෙන්ම සාපේක්ෂ නිරපේක්ෂ කාලනීයයන් ගොඩක් පාදක කරගන්නවා මේ වගේ තීන්දුව වලට එනකොට. විශාල වශයෙන්ම විශ්වාසයක් තියන්න පුළුවන් දේ තමයි නිරපේක්ෂ කාලනීයන්. ඔය කාබන් 14 වගේ ඒවා තර්මෝලුමිනිසෙන්ස් ඒ වගේ රුක්පල්ලු ක්‍රමය මේ ආදී ක්‍රම ගණනාවක් දිනු කරලා තියෙනවා. මේවත් එක්ක ගලපන්නත් පුළුවන් වෙන්න ඕනේ. අපි හුදෙක්ම ඓතිහාසික මූලාශ්‍රවල ශිලාලේඛන මූලවල තියෙන මේ කරුණු පදනම් කරන තීන්දුව වලට එන්නේ නැහැ. ඒ එක පැත්තක් පමණයි තීන්දුව වලට එන. ඉතින් පුරාවිද්‍යා තීන්දුව වලට එන්න මේ සාක්ෂි අපේ භූමියේ තියෙනවා. ඒවා මැටි බඳුන් වල පටන් දැවැන්ත ගොන්නැලි දක්වාම මේ සාධක වලට එලෙමන්ට් උදව් කරනවා අපිට. හැබැයි අපි කියනවා තවත් ස්වභාවයක් තමයි ඕනම විෂයක ලෝකේ. ඔය ගණිත වගේ දේවල් අර ඕනම විෂයක තියෙන ස්වභාවයක් තමයි මතවාද තියෙනවා. මතවාද කලින් කල වෙනස් වෙනවා. ඓතිහාසික මේ සමාජයට සනාථ කරයි කියලා අපි හිතන දේවල් තව කාලෙකදී අනාථ වෙනවා. දැන් මේ වෙනකොට අපි උදාහරණයකට ගත්තොත් එහෙම අපි තාමත් හරියටම දන්නේ විශ්වගිරිය මොකක්ද කියලා. දැන් අපි විශ්වගිරිය කියලා පාවිච්චි කරන්නේ අනුරාධපුරයට ප්‍රවේශන කුරුණෑගල පැත්තෙන් ප්‍රවේශන මාර්ගයේ තියෙන ස්ථානයකට. එතකොට මේ විශ්වගිරිය දැන්ද විශ්වගිරිය කියලා හඳුන්වන ස්ථානය ඉස්සර සමනාරාමය කියලා අදහසක් තියෙනවා. මේක කාශ්‍යප රජු හදපු ඉස්සර සමනාරාමයේ එහෙම නැත්නම් බෝපුල්ලන් කසුබ්බේ වෙහෙර කියලා. ඉතින් මේ වගේ මේවා යාවත් කාලීන වෙනවා විටින් විට මේ අදහස්. ඒ නිසා කවදාත් පුරාවිද්‍යාඥයෙක් තමන්ට 100% යමක් තහවුරු වෙනකන් තීන්දුව වලට ඉන්නේ නැහැ. මොකද ඒක වයිකීමක් අවශ්‍යයි. ඊටාම වැදගත් ඊටාම තද පදනමකින් ඉඳන් කාල නිර්ණය මාධ්‍ය පාවිච්චි කරලා ඒ පුරාවස්තු විශ්ලේෂණය කරලා අපි පුරාවස්තු වලට ජීවය දෙනවා. නොඑක් විශ්ලේෂණ ක්‍රම පාවිච්චි කරලා අපි වෙන් කතන්දරයක් හදනවා. කතන්දර කියන අපි කතන්දර කියන වචන පාවිච්චි කරනවා. සාමාන්‍ය විකරණ අපේ ආච්චිලා අත්තලා කියපු කතාවලට එහෙම නෙවෙයි. පුරාවිද්‍යාත්මක කතන්දරයක් අපි හදනවා. ඒක තමයි පුරාවිද්‍යාව කරන්නේ. ඒතොර ඉන්දියාවේ ඊළඟට මේ තවත් පැත්තකට කරනොත් එහෙම බුද්ධ ආගම ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි වැඩිම මෙතන රට තමයි ඉන්දියාව. බුද්ධ චරිතයත් එක්ක බැඳුණු කැටයම් තියෙන ස්ථාන කීපයක් තියෙනවා. බාරුත් ඒ වගේම මේ අමරාවති සහ සාංචි මේ ස්ථානවල බුද්ධ චරිතයේ සිද්ධි කැටයම් නගලා තියෙනවා. මේ සාංචි ගත්තොත් ඒක ක්‍රිස්තු පූර්ව 1.5 අතර. බාරුත් ගත්තාම ක්‍රිස්තු පූර්ව 2.1 අතර. බුද්ධ ගයාව ගත්තොත් මේ දෙකටම වැඩි අතර යනවා කියලා අදහසක් තියෙනවා. ඉතින් මේවයි බුද්ධ චරිතය ඊටාම අලංකාර විදියට ගලේ කැටයම් කරලා තියෙනවා. ඉතින් මෙහෙම සම්ප්‍රදායක් ලංකාවේ මේ බුදුන් වහන්සේ මේ විසුවා නම් උන්වහන්සේ සම්බන්ධ කලා සම්ප්‍රදායක් මෙහි නොතිබෙන්න හේතුවක් නැහැ. මේ අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. මොකද අපි උන්වහන්සේ සමග අපි ජීවත් වුණා. උන්වහන්සේ ගැන මතකය අපිත් එක්ක තිබුණා නම් මේ කවදාවත් ඒ වගේ උන්වහන්සේගේ සිද්ධිය කලාකරුවන්ගේ ඇසින් එහෙම නැත්නම් සාහිත්‍යදරයන්ගේ ඇතින් රචනා නොවෙන්න හේතුවක් නැහැ. නිර්මාණ නොවෙන්න හේතුවක් නැහැ. ඒ වගේම මෙහි තියෙන සෙල්ලිපි. දැන් ඊටත් ඉස්සරම වෙන්න විජයගේ අශෝක මේ විජයගේ ලංකා ගමන. පැහැදිලිවම සමහර සිද්ධි වලින් සනාතන ලංකාව වෙනම දූපතක් තියෙනවා. ඉන්දියාව කොටස නෙවෙයි වෙනම දූපතක් තියෙනවා. මොකද මේ විජය රජු ලංකාව තරණය කිරීම දැක්වෙන චිත්‍රයක් තියෙනවා අජන්තාවල ඉන්දියාවේ. ඒකෙන් පැහැදිලි මේ රට වෙනම දූපතක් කරලා තිබ්බයි කියලා. ඒත් අපි දන්නවා විජය වාසය කරේ බුදුන් වහන්සේ පින්වම් පෑ දිනේ කියලා මෙහෙට පැමිණියේ බුදුන් වහන්සේ පින්වම් පෑ දිනේ කියලා අපි දන්නවා වංශ කතාවල විස්තර කරනවා. මහාවංශය ඇතුළු වංශ කතාවල. ඉතින් මෙහෙ විසුවා නම් එහෙම කතාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වාසය කළා නම් බුදුන් වහන්සේ පින්වම් පෑවේ විජය රජු මෙහි ශ්‍රී ලංකාවට ගොඩ බැහැපු දිනේ කියලා අපිට කතන්දරයක් ගොතන්න ඕනේ. උන්වහන්සේ මෙහි ජීවත් වුණා නම්. ඊළඟ කාරණය සෙල්ලිපි. මම එකක් තමයි කිව්වේ මේ සෙල්ලිපි දැන්
බඹරගල තියෙන සෙල් ලිපියක් ඉන්දසල ලෙනේ කියලා. කවදාවත් දැන් බුදුන් වහන්සේ අපි මේ ආය බුදුන් වහන්සේ ගෞතම සමණේ ලෙනේ කියලා තවත් එකක් තියෙනවා. ගෞතම කියන්නේ ගෞතම. ඒ කිසිම සැකයක් නැහැ. හැබැයි ගෞතම කියන නම පදනම් කරන එකේ මේකේ බුදුන් වහන්සේ වැඩි සිටියා කියන එකට කිසිම පදනමක් නැහැ. මොකද මේ අද ගත්තොත් මම අදට හරින්නම් දැන් ඉන්දියාවේ හිටපු පුරාවිද්‍ය අධ්‍යක්ෂක මගේ මිත්‍රයෙක් එතුමාගේ නම ගෞතම් සෙන්ගුප්ත. අද ඉන්නවා බුද්ධදාස රජවරු හිටිය පුරාණේ බුද්ධ ഘോഷ මේ වගේ බුදුන් වහන්සේ බුද්ධ කියන වචනයත් එක්ක තියෙන පුද්ගල නාම තියෙනවා. මේ පුද්ගල නාම තිබූ පයින්මින් මේක බුදුන් වහන්සේ සම්බන්ධයි කියලා මේ බුදුන් වහන්සේ කියලා හෝ කියන්නට පුළුවන්කමක් කිසිම විදිහකින් කියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපිට මේ තරකේ පැහැදිලිවම බහැර අරින්න සිද්ධ වෙනවා. අනිත් එක ඉදසල ගුහාව කියන එක ඉන්දසාර ගුහාව කිසිම සැකයක් නැහැ. නමුත් ලෙන් වලට පුරාණේ සම්ප්‍රදායක් තුමන් ලෙන් වලට යම් නාම දෙනවා. මණ්ඩපදසින කියලා තියෙනවා. සෝවන කොතුරුනිදිනේ මේ මණ්ඩපදසිනේ ඒ වගේම මේ වගේ විවිධ එකයි ඒ ස්ථාන කියලා අලංකාරي සීතලෙන ආදි වශයෙන් මේ ලෙන් වලට නම් කරනවා. එතන තියෙන විශේෂ මොකක් හරි සිද්ධියක් තියෙනවා මේකට බැඳිච්ච ඒ ලෙන් වලට අපි නම් යොදනවා. ඒකේ ලෙනේ නම මිසක පූජා කරපු කෙනෙක් නම නෙවෙයි. අපි හිතමු මේක බැරි වෙලාවත් බුදුන් වහන්සේ පූජා මොකද හැම ලෙනකම තියෙන සෙල්ලිපියේ ඒ පූජා කර පුද්ගලයා පිළිබඳ විස්තර. ඒකේ හිටපු කට්ටිය නෙවෙයි. පූජා කළ පුද්ගලයා පිළිබඳ විස්තර. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම තවත් මම පැත්තකට එන්න එක ටික්ස් ගන්න ඉස්සෙල්ලා දැන් අපි දන්නවා පළමු සංගායනාව පැවැත්විය කාශ්මීර ප්‍රදේශයේ. එතකොට පුරාණයේදී මේ බුද්ධ ධර්මය මුකෙන් පවත්වාගෙන ආවා. ඒ කියන්නේ කටින් කට පවත්වාගෙන ආවා. ඉතින් මේ ඒ ගොඩක් සෙල්ලිපි වෙලා තියෙනවා මේ බුදුදහම කටින් පවත්වාගෙන ආපු අයගේ නම් සුත බණක මජ්ක්‍ධිම බණක ආදී වශයෙන් කටින් පවත්වාගෙන ආපු අයගේ නම් මේ සෙල්ලිපි වල තියෙනවා. ඒත් එක මාර ඉස්සලා කිව්වා වගේ ලෙන් වලට නම් කරලා තියෙනවා. දැන් කවදාවත් බුදුන් වහන්සේ දැන් මේ ඔය විශේෂ මේ සිද්ධිය ගත්තොත් එහෙම බුදුන් වහන්සේ නැත්තම් ගෞතමයන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ලෙනක් පූජා කරන්න ඕනේ නෑනේ. තමන්ගේ ශ්‍රාවකයන්ට බුදුන් වහන්සේලා ලෙනක් පූජා කරන්න ඕනද? ඒක සම්පූර්ණයෙන්ම පදනම් රහිත කතාවක්. බුදුන් වහන්සේලා වෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් ලෙනක් පූජා කරන ඒකේ තියෙනවා එක්තරා ගතියුත්තක් තියෙනවා. ඒකෙන් තහවුරු වෙන්නේ බුදුන් අනිත් එක බොහොම කෙටියෙන් මේ සෙල්පි පිළිවෙල කියවන දැන් මේ බඹරගල ලිපිය වගේ අපි හිතමු සුමන දතහලිනි අගතගත චතුරිස්සගස දිනේ කියන කොටස නැහැ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ සුමන දත්ත කියන පුද්ගලයා කොටපු ලෙන. දැන් තව තියෙනවා පරුමක ගමිකයන් පූජා කරපු ලෙන්. පරුමක ගමිකයන් පූජා කරපු කියන එකෙන් අදහස් වෙන්නේ මේ ගමිකය කියන සාමාන්‍ය ගම් ප්‍රධානියා ගම් ප්‍රධානියෙක් ලෙනේ වාසය කරයි කියලා. පරුමකෙක් ලෙනේ වාසය කරයි කියලා. ඒතර ගෞතම සමණේ ලෙනේ කිව්වම මේ ගෞතම කියලා පුද්ගලෙක් මේ ලෙනේ වාසය කරයි කියන එක අදහස් වෙන්නේ නැහැ. මේක නිතරම අදහස් වෙන්නේ ඒක පූජා කළ පුද්ගලයන්. ඒ ගොඩක් වෙලාට සෙල්ලි පූජා කරපේවායේ පූජා කළ පුද්ගලයන්. ඔහුගේ තාන්න මාන්නත් ඒ වගේම ඔහුගේ පියාගේ විස්තරත් සමහරට පියාගේ තාන්න මාන්නත් ඒ වගේම තමන්ට සීයාගේ විස්තරත් ඔහුගේ තාන්න මාන්නත් නෑකම් මොනවද යන්නත් සඳහන් වෙනවා. මෙන්න මේක තමයි සෙල්ලි පිළිබඳව තියෙන පදනම. මේවා ක්‍රිස්තු පූර්ව දෙකෙන් පස්සේ ශිලාලේඛන. අපි මුලින්ම පූර්ව බ්‍රාහ්මී කාලයේ විදිහට හඳුන්වනවා ක්‍රිස්තු පූර්ව 2යි ක්‍රිස්තු වර්ෂ 1යි අතර කාලේ. මේ කාලේ ගොඩක් තියෙන ලෙන් ලිපි. ගොඩක් තියෙන ලෙන් ලිපි
සාමාන්‍යයෙන් 3500ක් විතර මේනකොට ඒ වගේ සෙල්ලිපි හොයන තියෙනවා. ඊට පස්සේ කාල ශිලාලේඛනත් හොයන තියෙනවා විශාල සංඛ්‍යාවක් දහස් ගාණක්. මේ සෙල්ලිපි තුන්වෙනි සියවසේ රචනා දෙවෙනි සියවසේ රචනා ජීව ඉතාම ස්වල්පයක් තියෙනවා. ක්‍රිස්තුපූර්ව 300 වසර අයිතියව. විශේෂයෙන්ම රජවරුන් ගැන තොරතුරු තියෙන සෙල්ලිපි තියෙනවා. මිහිඳු හාමුදුරන් ගැන තියෙන සෙල්ලිපි තියෙනවා. ඉතාම ස්වල්පයක්. මිහින්තලේ ඇතුළු ස්ථානවල. මම ඊළඟ කොටසට යාමට සඳහා අවස්ථාව සලසා දෙමින් දැන් අතරනවා ඊළඟ. තව විනාඩියක් තියෙනවා. ඔව්. ඉතින් ඒ වගේ මේ සෙල්ලිපි විශාල සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි අනුරාධපුර ඇතුළු නුවර කැණිගේ මේ ගෙඩිගේ ආචාර්ය සින්දත් මේ ආචාර්ය සිතානන්ද දරණියගල කරපු කැණීමෙන් ලැබිලා තියෙන මැටි බඳුන් වල සමහර ඒවායේ තියෙන අක්ෂර සහ කුඩා පද මේ අකුරු අනුව අද අපේ අර තිබුණු අදහස දැන් වෙනස් වෙලා තියෙනවා. අද අපි පිළිගන්නවා මේ ලංකාවේ සාක්ෂරතාවය ඇති උනේ ක්‍රිස්තුපූර්ව 500 වසරේ කියලා. මොකද මේක අපි හිතුවා ඉන්දියාවට සමකාලීනව නොවේ ලංකාවේ අක්ෂර අයිති වෙන්නේ ඊට වැඩි පූර්ව කාලීනව කියලා. නමුත් මේ තොරතුරත් එක්ක අපිට පිළිගත්තා ඉන්දියාවට පෙර ලංකාවේ අක්ෂර භාවිතය ආවා කියලා. නමුත් ඒකත් වැරදි. මෑතම කාලේ ඉන්දියාවේ ආදිච්ච නළුවර කියන ස්ථානයෙන් ක්‍රිස්තු පූර්ව 500 වසර අයිති අක්ෂර ලැබිලා තියෙනවා. ඒ නිසා මේ දෙකම සමකාලීනයි. බොහොම ස්තුතියි. දිසානායක මහතා තමන්ගේ පළමු අදහස් දැක්වීම නිමා කළා ඒ විදිහට මම දර්ශන අශෝක් කුමාර මහතාට ආරාධනා කරනවා එතුමාගේ දෙවෙනි අදහස් දැක්වීම සිදු කරන මේ. එතුමාගේ අදහස් දැක්වීම වලට මම පිළිතුරු එකින් එක සපයන්න මම සටහන් කරගත්තා ඒවා. පළමුවෙන්ම මම කියන්න ඕනේ මම මේ උත්තර දෙන්නේ වෙන අයගේ අදහස් දැක්වීම වලට නොවේ මගේම අදහස් දැක්වීම සහ මගේම නැරටිව්ස් වලට මම පදනම් වෙන දේවල් මත ඒක නිසා හොරව පතාන හෝ හිරුවයින් හෝ කොහේ හෝ දෙයක් සම්බන්ධ වෙන කවුරු හරි ප්‍රකාශයක් කරලා තියෙනවා නම් ඒකට මට උත්තර දෙන්න බෑ මම උත්තර දෙන්නේ මගේ පදනම මත මෙතෙන්දී එතුමා ඉතින් පැහැදිලිව කිව්වා ඒක ඉතින් හරි ලංකාවේ බුදුකල බුද්ධංගල තව නොයෙකුත් ආකාරයේ බුදු කියන වචනය පාවිච්චි වෙච්ච විශාල ස්ථාන නාම රාශියක් තියෙනවා. ඒකෙන් මගින් කියන්න බෑ එකහෙලා මේ බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩම කර සිටියා කියලා ඒකෙන් කියන්න බෑ. නමුත් ඒකෙන් හෝදිසියක් තියෙනවා. සාක්ෂියක් තියෙනවා. මොකද එහෙම සාක්ෂියක්වත් ඉන්දියාවේ නැහැ. ඉන්දියාවේ බොහොම මෑත කාලයක මේ 19 වෙනි සියවසේ 18 වෙනි සියවසේ අගභාගයේ තමයි ඔය කපිලවස්තුපුරය රජගහ නුවර ඔය ඔක්කොම යමුනා නදිය යමුනා කියන එකට ජුම්නා කියන නම තමයි පාවිච්චි කළේ නේරංජන නදියට පිප්පලී කියන නම පාවිච්චි කළේ මිසක් දැන් ඕක මේ ඕ නම් දාපු ඇලෙක්සැන්ඩර් කනින්නැම්ම කියනවා මේ අවුරුදු 150කට එහා මේ කිසි නමක් යන්නේ නැහැ කියලා මම ඒකේ උපුටනයක් තව ටිකකින් කියන්න දැන් එතුමා කියපු අර ඊටම වැදගත් කාරණේ තමයි මේ ලංකාවේ හැම තැනම තියෙනවා මේ බුදුහාමුදුරුවන්ගේ ජීවිතයට සම්බන්ධ බුදු කියන වචනේ පාවිච්චි වෙච්ච නම් ගම්. ඉතින් ඒක ඇතුලේ තියෙනවා අපේ මේ ජනශ්‍රුතිය ඇතුලේ කාවැදිච්ච යම් නම් ගම් අදහස් වල ඊටම වැදගත්කමක් තියෙනවා. අපි පෙරලා ප්‍රතිගවේෂණය කරනකොට ඊටම වැදගත් වෙනවා. එතකොට දැන් උදාහරණයක් විදිහට මේ මෑතක එතුමාත් දන්නේ ඇති මේ අනුරාධපුර පැත්තේ පබළුගල කියලා තැනකින් හම්බුණා ඊටාම අතීතයේ පබළු කර්මාන්තය කරපු ස්ථානයක්. පබළුගල. ඒතකොට අද වෙනකම් මිනිස්සු එතනට කියනවා පබළුගල කියලා. එතකොට මේ නම සහ ඒ ස්ථාන නාමය සහ ක්‍රියාව අතර යම් ආකාරයකට සම්බන්ධයක් කාලයක් තිස්සේ ඇවිල්ලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ තව තැනක පබළුගල හෝ පබළුගම කියලා තිබුණා කියලා ඒක සමහරට පහුගිය කාලේ මේ ගම්මුදාවල් වලට දාපු නම් වෙන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ නැහැ හැමතැනම පබළුගමක් තිබිච්ච තැන නමින් එතන මේ පබළු කර්මාන්තයක් අතීතයේ ඉඳන් වුණා කියලා. නමුත් පෙරලා ගවේෂණය කිරීමේදී එවැනි නම් තියෙන තැන් ඔස්සේ අපිට දැන් ඔය යක්කුරේ කියන තැන් වලින් අපිට යකඩ කර්මාන්තයේ කෙරුණු යක්ෂයෝ සම්බන්ධ අදහසක් යම් උගත්තු විද්වත්තු ඉදිරිපත් කරනවා. එතකොට මේ අර මේ ආචාර්ය සෙන්රත් මහත්මයා කියපු ඔය බුදුගල වගේ බුදු කියන නාමයත් එක්ක හැදිච්ච තැන් ඉතාම වැදගත් වෙනවා.
මොකද ඒවා ඉන්දියාවේ නැහැ. ඉන්දියාවේ තිබිච්ච වෙන නම් බුදුහාමුදුරන්ගේ ජීවිතයට සම්බන්ධ පිප්පලි sorry ෆල්ගුන් වගේ ඔය නේරංජනා නදියට කලින් තිබිච්ච නමක්. ඒක මම අර ඔබට උපුටනේ කියන්නම් කිව්වා මේ කනින්හැම් ඒකට ඉදිරිපත් කරන නම යාම දෙන අදහස. එයා කියනවා මේවා මේ කිසිම අවුරුදු 150කට එහා යන ඒවා නෙමෙයි කියන එක. නමුත් මේක තිබුණා මම ඊළඟ අවස්ථාවකදී හෝ ඒක ඔබට ඉදිරිපත් කරන්න මට එකවරම හොයාගන්න අමාරුයි. ඊළඟට මෙතුමා කියන තව එකක් තමයි බාරුති අමරාවති කැටයන් කරලා තියෙනවා. තුමම් කියන ආකාරයට මේවා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ ඊට මෙහා මේ ආසන්න කාලවල. ඔව් ඊටම පැහැදිලි. මොකද ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී දෙවන පියදසි ලාජා කියලා යම්කිසි රජෙක් යම්කිසි අධිරාජ්‍යයක් කියලා මම විශ්වාස කරන්නේ. එයා මේ ඉන්දිය කලාපයේ බුද්ධ ධර්ම ප්‍රචාරය කරනවා. හැබැයි ඊට පස්සේ කාලෙක මේක හරි මේ විකාර රූපී විදියට එකක් වෙනවා. තාමත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙලා තියෙනවා ඉන්දියානු පුරාවිද්‍යාඥයන්ට. මොකද දැන් අලුතෙන් පරිශන කරන අය ඒක අභියෝග කරනවා. දැන් හර්මන් ටීකන් වගේ අය ඒක අභියෝග කරනවා. ටීකන්ගේ පරිශන පත්‍රිකා මා ළඟ තියෙනවා. ඒ ටීකන් විතර නෙමෙයි ඒ කාලෙත් ඔක පරිශන අභියෝගයට ලක් කළා. ඒ කියන්නේ මේ දෙවන පියදසි ලාජා සමානයි අශෝක කියලා. නමුත් ඇත්තටම මේ ඕක ප්‍රශ්නේ ආවා මේ ජේම්ස් ප්‍රින්සෙප්ට ඒ කාලෙදී. ප්‍රින්සෙප්ට ඒ ප්‍රශ්නේ ආවට පස්සේ ඒතර ප්‍රින්සෙප්ට උදව්වට ගිහින් හිටියා ලංකාවේ සිවුරු ඇරලා රතනපාල කියලා. ඒ රතනපාල තමයි මෙයාට මේ ප්‍රින්සෙප් කියන්නේ මේ පාලි සංස්කෘත දන්න කේ හරියට දන්න කෙනෙක් නෙමෙයි. යාට යම් සුළු අවබෝධයක් තිබිච්ච කෙනෙක්. එයා පස්සේ මේ දෙන්නම තීරණය කළා මේ දෙවන පියදසිලාජා කියන්නේ මේ දේවානම් පියතිස්සද. හැබැයි මේ දේවානම් පියතිස්ස මේ ලංකාවේ හිටපු දේවානම් පියතිස්ස රජුරෝ නම් වෙන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ අර මැක්ස් මුල හදපු ආර්ය න්‍යායක් තියෙනවා. මේ සියලු දේ සිද්ධ වුණේ උතුරු ඉන්දියාවේ සිට ආර්ය හරහා දකුණු ඉන්දියාවට ආවා මිසක් මෙහෙන් කිසි දෙයක් ගියේ නැහැ කියලා. ඕක තමයි 18 වෙනි සියවසේ අගභාගයේ බ්‍රිතාන්‍යෝ කන්ස්ට්‍රක්ට් කරපු අර එතුමා කිව්ව අර කතාවල් හදනවා කියලා පුරාවිද්‍යාවේ මාත් පිළිගන්නවා. පුරාවිද්‍යාව කියන්නේ නැරටිව්ස් ආඛ්‍යානය. එහෙම ආඛ්‍යානයක් හැදුවා මැක්ස් මුල මේ ආර්යෝ තමයි ඇවිල්ලා ලංකාවේ ජනපද හැදුවේ. දැන් ලංකාවේ මේ ආර්යෝ ඇවිල්ලා ජනපද හදනකම් හිටියා නිකන් ගෝත්‍රිකයෝ හිටියා. සමහර වෙලාවට එහෙම නැති නිකන් අමනුෂ්‍යත්ව වශයෙන් හිටියා කියලා එහෙම විශ්වාස කරගෙන මේ මිනිස්සු හිටියේ මේ විශ්වාස ඇති කළේ ආර්යෝ ඇවිල්ලා වගේ එකක් උනේ. නමුත් දැන් අර එතුමාම කියපු විදිහට ලංකාවේ බැලුවාම ලංකාවේ තාම දැන් ඔය සල්ගහවත්ත කැණීම් වගේ බලනකොට ක්‍රිස්තු පූර්ව 9 වන සියවස දිහාට යනකම් තාම දියුණු ශිෂ්ටාචාරයක්. හරප්පා ශිෂ්ටාචාරයට සමගාමී ලෙස ඔය ධර්ණීයගලගේ පරිශ්‍රණ වලින් ඊට පස්සේ මහාචාර්ය සෝමදේවගේ පරිශ්‍රණ වලින් පැහැදිලි වෙනවා ක්‍රිස්තු පූර්ව 9 වන සියවසට ආසන්න කාලයක ලංකාවේ හොඳ ශිෂ්ටාචාරයක් තිබිලා තිබෙනවා. ඒ කාලය තුල අකුරු ලියලා තියෙනවා මිනිස්සු. දැන් අපේ ලංකාවේ ගත්තාම දැන් බ්‍රාහ්මීය අක්ෂර වලටත් එහාට ගිය ඉබ්බන් කටුවේ තියෙන සමහර අක්ෂර අන්නක් කෝඩේ තියෙන සමහර අක්ෂර ඊට පස්සේ මේ අක්ෂර දැන් ඊට පස්සේ මේ මෑතකම මේ තුසිත මෙන්දිස් වගේ අය මේ 2017 කරපු පරිශ්‍රණ වලදී අන්තර්ව්‍යව කරපු පරිශ්‍රණ වලදී තම පැහැදිලිව සනාථ වුණා. මොකද ඒක මේ ධර්ණීකල මහත්මයාගේ පරිශ්‍රණයට ප්‍රශ්නයක් ආවනේ. ඒක පස්සිස්තරය සමහර විට වෙනස් වුණාද කියන එක. නමුත් ඔය 2017 පරිශ්‍රණයේදී පැහැදිලිවම පෙවුණා මේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට ආසන්න කාලයක, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්මාන කාලයක මේ ලංකාවේ අකුරු හොඳට ලියපු මිනිස්සු හිටියා කියලා. එතකොට ඒ අය ඇත්ත වශයෙන්ම යම් ආකාරයකට උගත් මිනිස්සු කොටසක්. රයිට්. ඒ මොකද ඒගොල්ලන්ට සෙල්ලිපි හැමතැනම කෙටුවේ ඒකයි. නමුත් එහෙම පදනම එහෙම ක්‍රියාවලියක් ඉන්දියාවේ තිබුණේ නැහැ. දැන් එතුමා කියන එක නගපු තර්කයක් තමයි මේ බාරුති අමරාවතිහි කැටයන් කපලා තියෙන බුද්ධ චරිතය කියලා. ඒකේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඒ කාලේ වෙනකොට අර මං කියන අර දෙවන පීපීදසිලාජා කියන ඔය දැන් මේ එතුමාට මයිනෙඩික්ස් දාලා ඒකත් මම පැහැදිලි කරන්න මයිනෙඩික්ස් වල තවුල ඔය දෙවන පීපීදසිලාජා කියන කෙනා මැදිහත් වීමෙන් පස්සේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ වගේ පස්සේ බුද්ධ ආගම විශාල වශයෙන් ව්‍යාප්ත වෙනවා ඉන්දියාව තුළ. ඊට පස්සේ බෞද්ධ සංස්කෘතියක් ඇති වෙනවා. ඊට පස්සේ මේ Hindu ආගමේ දර්ශනවාදයන් පවා තර්ක ශාස්ත්‍රයේ පවා නිර්මාණය වෙන ඉන්දියාවේ බෞද්ධ
පදනම විහාල වෙනවා. යෝගාචර දාර්ශනිකයෝ, මාධ්‍යමික දාර්ශනිකයෝ ඒගොල්ලන්ගේ පදනම බලපානවා. පස්සේ විශාල වශයෙන් බුද්ධ ආගම දියුණු වෙනවා. ඒ අතරම මේ කැටියම් කලාව වගේ ඒවා ඇයි දියුණු වෙන්නේ? ඇයි ලංකාව වගේ කලාපයක දියුණු නොවුනේ? ලංකාවේ ජෛන බෞද්ධ ඔය කියන ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට කාලේ හිටපු ආගම් වල එහෙම වාස්තවික ලෝකායත ජීවිතය ප්‍රචලිත කරපු ධර්මයන් නෙමෙයි තිබුණේ. නමුත් ඔය කාලේ වෙනකොට ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස වෙනකොට ඉන්දියාවේ එක පැත්තකින් ඇලෙක්සැන්ඩර්ලා ඇවිල්ලා හිටන් ග්‍රීක දර්ශනයෙන් ග්‍රීක කලාවන්ගෙන් බලපෑම් ඇති කරලා තිබුණා. ඔය ක්‍රිස්තු පූර්ව 100 වස වෙනකොට ඊට අමතරව වෛදික දර්ශන ඒවා බොහොම ලෝකායතවාදී දර්ශනයන් නිර්මාණය වෙලා තිබුණා ක්‍රිස්තු පූර්ව 19 වස වෙනකොට. තාම මේ බොහොම සුළු අදටත් ඔය භජන් වල අර මේ අදටත් අපි හින්දි චිත්‍රපටයක් බැලුවත් ඒ සම්ප්‍රදාය දකින්න ලැබෙන ලස්සනට නටන දැන් අද කජුරාවෝ ටෙම්පල්ස් වලට ගිහලා බැලුවාම ඊටාම කාම සූත්‍ර වගේ ඊටාම මේ කාමාශක්ත භාවය වැඩි කරන ඊටාම සුන්දර సౌందర్యාත්මක දේවල් නිර්මාණය කරනවා. නමුත් ඒ సౌందర్యාත්මක දේවල් ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ ඉන්දියාවේ බුදුහාමුදුරන්ගේ කැටයම් බුදුහාමුදුරන්ගේ ජීවිතයට අදාළ කැටයම් නිර්මාණය වුණා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. මේ බුදුහාමුදුරුවෝ මේ ඉන්දියාවේ ප්‍රදේශ වලින් ජනිත වුණා කියන එක. ඒක පස්සේ කාලේ තියච්ච සංස්කෘතියක්. සියවස් ගානකට පස්සේ. සියවස් 5කට 6කට පස්සේ. එතකොට මේ අනික බුදුහාමුදුරන්ගේ ඩේටිං සම්බන්ධිනුත් වෙනම ප්‍රශ්න තියෙනවා. හරිද? ඊට අමතරව දැන් මෙතන කතා කරපු එක තමයි මේ ඉන්ද්‍රශාල ගුහාව. පිප්පලී ගුහාව ලංකාවේ තියෙනවා. එතකොට මම අහන ප්‍රශ්නේ තමයි දැන් මේ පර්ණවිතාන පැහැදිලිවම කියනවා මේක ඉන්ද්‍රශාල ගුහාව. මේ ඊට පස්සේ මේ නන්දසේන මුදියන්සේ මහාචාර්යතුමාගේ සිංහල ශිලාලේඛන සංග්‍රහය තියෙනවා මේ ඉන්ද්‍රශාල ගුහාව. පැහැදිලිව මේ පොත අරගෙන මේ පොත මේ සංවාදය ඇති වෙන ගොඩක් කාලවලට මේ කලින් රචනා වෙච්ච පොත් මේවා තියෙනවා මේ ඉන්ද්‍රශාල ගුහාව, පිප්පලී ගුහාව, ආනන්ද හාමුදුරන්ට පුද පුල්ලෙන්, විසාකාවට පුද පුල්ලෙන්, ගෞතම ශ්‍රමණයන්ට පුද පුල්ලෙන් ලංකාව පුරා ඊට පස්සේ දමගුත ඒ කියන්නේ ඒ වගේ මුගලන් හාමුදුරන්ට ඒ වගේ ත්‍රිපිටකේ ඉන හාමුදුරුවෝ ගත්තොත් ඒ හාමුදුරුවන්ගේ අඩකට වඩා අයගේ නම් වලට පුද පුල්ලෙන් තියෙන ලංකාවේ. එතකොට කෝ ඉන්දියාවේ ඒවා? කෝ එලෙන්? කෝයේ සම්ප්‍රදාය දැන් අපිට කියන්නේ මේ ගල්වල ලියන සම්ප්‍රදාය තරම් හරි මේ මිදුවම්දුරන්ගෙන් පස්සේ කියලානේ. කෝ එහෙනම් ඉන්දියාවේ තියෙච්ච සම්ප්‍රදාය. හරිද? දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔය මාගදී භාෂාව පිළිබඳ ප්‍රශ්නේ. දැන් ඔය ඉන්දියාවේ දැන් මාගදී කියලා අදත් පිළිගන්නේ ගෝත්‍රික භාෂාවක්. මේ ගෝත්‍ර ට්‍රයිබල් ලැන්ග්වේජ් එකක් ඒක. හරිද? ඒක ට්‍රයිබල් ලැන්ග්වේජ් එකක්. ඒ ගෝත්‍රික භාෂාවේ මිසක් මාගදිය මේ දැන් ඔක ඔය ප්‍රශ්නේ මුලින්ම මතුකලේ ලංකාවේ මේ ජේම්ස් දල්ලිස් කියන පඬිවරයා. ලංකාවේ ජේම්ස් දල්ලිස් කියන පඬිවරයා තමයි පෙන්නේ. එයා පෙන්නවා මේ ලංකාවේ ඔය මාගදිය කියන එක වෙන එකක්. මොකද මේ වරරුචි පාලියත් එක්ක සම්බන්ධ කරන්න බෑ. වරරුචිගේ මාගදියේ තියෙන ලක්ෂණ වෙනයි. මේ පාලියට තියෙන ලක්ෂණ එකයි. මේ පාලි කියන්නේ ඔය කියන මාගදියෙන් හැදිච්ච එකක් නෙවෙයි. ඊට පස්සේ කුමාරතුංග මුනිදාස මොකද්ද කළේ? කුමාරතුංග මුනිදාස පැහැදිලිවම සෙලහවුලේ නිර්මාතෘවරයා පැහැදිලිවම කිව්වා පාලි භාෂාව ලංකාවේ මහා විහාර වංශිකයෝ මහා විහාරයේ හාමුදුරුවරු නිර්මාණය කළ එකක් කියලා. හරිද? මහා වංශයේ මහා විහාර හාමුදුරුවරු නිර්මාණය කරපු භාෂාවක් පාලිය කියන්නේ. එතකොට ඊළඟට ඔබ හොඳින් බලන්න මේ අපේ සෙල්ලිපි වල ලංකාවේ තියෙන සෙල්ලිපි සහ පාලි අතර මොන තරම් සම්බන්ධයක් තියෙනවද? රයිට්? ඒ සෙල්ලිපියක් සහ පාලි අරගෙන බැලුවාම මේ දෙක අතර තියෙන තාම සමීප සම්බන්ධයක්. මේ මොකද මේ තියෙන්නේ දැන් අපේ සෙල්ලිපිය මිහින්තලා ලිපිය අරගෙන බැලුවොත් දෙවන පිය මහරජ බරිය බකනිය උපාසික වරුණදතය ලෙනේ. රයිට්? ඒක පාලියට දැම්මහම දේවානම් පිය මහරජස්ස බරියාය බගිනියා උපාසිකා වරුණදත්තා එලෙනා. මේක ගැන තා විශාල වශයෙන් තර්ක කරලා තියෙනවා මහාචාර්ය විමල්ජී බලගල්ල වගේ අය. හරි. ඊට පස්සේ තව හාමුදුරුවෝ තර්ක කරලා තියෙනවා. මොකද මේ අපේ ලෙන්ලිපි වල සෙල්ලිපි වල තියෙන භාෂාව හරියට නිකන් අර අපි පියදාස සිරිසේන මහත්මයා 19 වෙනි සියවසේ මුල් භාගයේ ලියපු භාෂාවයි දැන් භාෂාව වගේ පොඩි වෙනසක් තියෙනවා. මොකද මේ
අපේ සෙල්ලිපියේ තියෙන දෙවනපිය මහරජා බරිය බකිනිය උපාසික වර්ණදත්තේ ලෙනේ පාලි භාෂාවෙන් එක කියනකොට දේවානපිය මහරජාස බරියය බකිනියා උපාසිකා වර්ණදත්තයි ලෙන. මේ බොහොම පුංචි ස්ලයිඩ් ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ පාලිය හැදෙන්නේ ලංකාව ඇතුළෙමයි. මාගධිය කියන්නේ අත් වශයෙන්ම ඒ පාලියේ මූලික ස්වරූපය එහෙම නැත්නම් මේ ලංකාවේ ඇතුළෙම තිබිච්ච භාෂාවක ස්වරූපයක්. ඒක ඉතාම පැහැදිලි. ඒක ජේම්ස් ඩල්විස් පඬිවරයා ඊට කලින් පෙන්නුවා මේ ඔය ඉන්දියාවේ අර තියෙන ගෝත්‍රික මේ ට්‍රයිබල් ලැන්ග්වේජ් එක නෙමෙයි කියන එක. හරි. එතකොට මේ කාරණා ගත්තාම මේ ලංකාව ඇතුලේ ඒ කියන්නේ ත්‍රිපිටකයට අදාළ දේවල් හැදිලා තියෙනවා. ඒ භාෂාව හැදිලා තියෙනවා. බුදුන් වහන්සේගේ ජීවිතයට අදාළ දේවල් තියෙනවා. ඒ භික්ෂූන්ට සංඝයාට ඒ ආරාම සංඝ ශාසනය මේ ඔක්කොම ක්‍රිස්තු පූර්ව 300 වසරට එහා සංස්කෘතිය ලංකාවේ ඇතුලේ තියෙද්දි අපි ඇයි ඉන්දියාවේ කිසි දෙයක් නැතුව රයිට් ඉන්දියාවේ තියෙන මනක්කල්පිතව මේ 19 සියවසේ බ්‍රිතාන්‍යෝ නිර්මාණය කරපු ආඛ්‍යාන 19 සියවසේ බ්‍රිතාන්‍යෝ මනක්කල්පිතව නිර්මාණය කරපු ආඛ්‍යානයක් මිසක් නැරටිව් එකක් මිසක් ඉන්දියාවේ එහෙම මැටීරියලි අපිට ගන්න පුළුවන් දෙයක් නෑ. හරි තුමා ආචාර්ය සෙන්ටර් පර්ණිතානන් කිව්වා වගේ මේ කතන්දරයක් තියෙනවා. ඒ කතන්දරයට මැටීරියලි අපිට ප්‍රූව් කරන්න පුළුවන් ඕන තරම් දේවල් ලංකාව ඇතුලේ තියෙද්දි කන්ස්ට්‍රක්ට් කරන්න වැඩි බරක් දෙන්න පුළුවන් දේවල් ලංකාව ඇතුලේ තියෙද්දි ඉන්දියාවේ මනක්කල්පිත හිස් දෙයක් මත පදනම්. මොකද ඉන්දියාවේ කෝ එතකොට එහෙමනම් ඉන්දියාවේ මාගධී භාෂාවෙන් දැන් අතරත් මාගධිය තියෙනවා නම් කෝ ඉන්දියාවේ මාගධී භාෂාවෙන් ලියපු එක වැදගත් දාර්ශනික කෘතියක් කිසිවක් නෑ. ලංකාවේ තමයි මේ ලංකාවේ බිහිවෙච්ච පාළිය ඇතුලේ තමයි මේ සියලු දේ තියෙන්නේ. හරිද? ඊළඟට මෙතන එතුමා කතා කරන දෙයක් තමයි මේ ලංකාවේ මේ භාෂාව ක්‍රිස්තු පූර්ව දෙවෙනි පාදකේ මේ සෙල්ලිපි ලංකාවේ ක්‍රිස්තු පූර්ව දෙකට විතරයි යවන්න පුළුවන් කියලා. කොහොමද එහෙම කියන්නේ? කවුද සෙල්ලිපි ඩේටින් කරන්න පුළුවන් ක්‍රමයක් කියන්නේ? ඒක අපිට අක්ෂර හැඩය බලලා කියන්න බෑ. ඒක මතයක් විතරයි. දැන් ඔය ප්‍රශ්නේම තියෙනවා මේ ඊජිප්තු පිරමීඩ සම්බන්ධව. ඒවැ තියෙන අක්ෂර කොහොමද ඩේට් කරන්නේ කියන්නේ. හරිද? මේ ලංකාවේ ඒ ක්‍රිස්තු පූර්ව දෙකට කියලා සීමා කරනවා කියන්නේ කාගේ හරි එක මතයක් විතරයි. ඒ හැර කාටවත් ෆයිනල් සේයින් එකක් දෙන්න බෑ. අවසානයේ කියන්න බෑ මේ ක්‍රිස්තු පූර්ව දෙවනි සියවසේ කියලා. සමහර ඒවා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට ආසන්නව තියෙනවා. සමහර ඒවා ගත්තාම අපි දන්නේ ක්‍රිස්තු දැන් අර යක්ෂයෝ හාමුදුරන්ට පිදුවා කියන එක පැහැදිලිවම ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට ගෙනියන්න පුළුවන්. සා ඊළඟට අපි කාබන් ඩේටින් වලින් පෙන්නලා තියෙනවා ලංකාවේ දැන් මේ පරපරණ මේ ක්‍රිස්තු පූර්ව 6 9 දක්වා භාෂාවක් තිබුණා කියලා. දර්ශන අශෝක් කුමාර මහත්මයා තමන්ගේ දෙවෙනි අදහස් දැක්වීම අවසන් කරා. ආචාර්ය සෙනරත් දිසානායක මහතාට මම ආරාධනා කරනවා තමන්ගේ දෙවෙනි අදහස් දැක්වීම සිදු කරන මේ. දැන් දර්ශන මහත්මයා අන්තිමට කිව්වේ මේ මම ආරම්භ කරන්න සතුටුයි. එතුමා කිව්වේ ලංකාවේ ශිලාලේඛන 600 වසරට යනවා කියලා. ඉතින් මම කිව්වේ ඇත්තටම දෙවෙනි සියවස කියලා කිව්වේ නෑ මම ලංකාවේ ශිලාලේඛන මම කිව්වේ 5 වෙනි සියවසට යනවා කියලා මේ අකුරු. ඒත් මම කිව්වා රජුන්ගේ සෙල්ලිපි තියෙනවා කියලා ක්‍රිස්තු පූර්ව 300 වසරට යන මේ මිහින්තල වගේ වයි තියෙනවා කියලා. ඉතින් බොහොම පැහැදිලි ගල් වගේවට කාබන් 14 හෝ වෙනත් දින්දින්න මාධ්‍යයක් නැහැ. ඒක බොහොම පැහැදිලි. මෙතන අපි කියනවා සාපේක්ෂතා කාලීනය කියලා. මේවා වෙනත් එක සසඳලා වෙනත් සාක්ෂිත් එක්ක ගලපලයි යම් දෙයක් කාලීනය කරන්නේ. ඒතකොට මම හිතන්නේ එතකොට ක්‍රිස්තුපුර 6 කියනවත් මේ දෙයම ආදේශ වෙන්න එපායි. ක්‍රිස්තුපුර 6 කියන ආදේශ ගන්නත් එනම් මොකක් හරි කාලීන මාධ්‍යයක් තියෙන්න ඕනේ. ඉතින් මේ කාලීන මාධ්‍යයක් නැතිව අපිට මේ අදහස ඉස්සරහට ගෙනියන්න බෑ. ඇත්තටම නමුත් ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේ ඊට ඉස්සර ක්‍රිස්තුපූර්ව 5 වෙනි සියවසට මේ වායිති කියන පැහැදිලි සාක්ෂි තියෙනවා. මොකද විශේෂම සාපේක්ෂතා කාලීනයන් ඇස්සේ මේවා තහවුරු කරලා තියෙනවා. ඊළඟට මේ මහත්මයා කිව්වා ක්‍රිස්තුපූර්ව 3ට පෙර බුද්ධ ආගම ඉන්දියාවේ තිබුණේ නැහැ කියලා. ලංකාවේ සඳහන් වෙනවා ආජීවක නිගණ්ඨ ඒ වගේම බ්‍රාහ්මණ වගේ ආගම් මෙහි තිබුණයි කියලා. ඉතින් මමත් පෞද්ගලික පිළිගන්නවා මේ වගේ ඉන්දියාවේ ප්‍රධාන ආගම් ලංකාවේ තිබුණා නම් ඒ කාලේ මේ මහින්දාගමට පෙර බුද්ධ ආගම නොතිබෙන්න හේතුවක් නැහැ. ඒක කිසිම තර්කයක් නැහැ. මොකද ප්‍රධාන ආගම් සියල්ල තිබුණා බුද්ධ ආගම විතර නොතිබෙන්න හේතුවක් නැහැ. හැබැයි ප්‍රධාන ආගම හැටියට නෙවෙයි. ගොඩක් වෙලා මේක යක්ෂ ආගමක් හැටියට තියෙන්න ඇති. මේ යක්ෂ කියන අතර අපිට මේ හිතේම වෙන දත් දෙකක් තියෙන යක්ෂෝ නෙවෙයි. ඒක ගෝත්‍රයක්. ඒ වගේ ගෝත්‍රික ජනතාවක් යක්ෂ ගෝත්‍රයන් ලංකාවේ වෙනවා හිටියා කියන බොහොම පැහැදිලි සාක්ෂි තියෙනවා. ඒ වගේම දර්ශන මහත්මයා කිව්වා ඉන්දියාවේ මාගධී භාෂාව
ගෝත්‍රික භාෂාවක් කියලා. මේක මම හිතන්නේ ඊටාම පරිසහගතයි. ගොඩක් මේ ඉන්දියානු භාෂා සංස්කෘත කරෝස්ටි පාලි සංස්කෘත පැහැදිලිවම ආවේ ප්‍රාකෘත භාෂාවලින්. මොකද මේ ශබ්ද ගත්තාම ඒ ශබ්ද දිහා බැලුවාම අපි මෙහෙම කියමු අගත අනගත චතුර්දශ සගස දිනේ මේ අගත කියන්නේ ආගත කියන එකනේ. මේ ප්‍රාකෘත ආගත. ඒ වගේ ප්‍රාකෘත භාෂාවෙන් බොහොම පැහැදිලිවම ඇවිල්ලා තියෙන සිංහල භාෂාව. මේක වෙනස් වෙන්නේ මේක වෙනස් වෙන සම්දිස්ථානය ක්‍රිස්තු වර්ෂ 4. 4 මේ සිංහල භාෂාව බවට කෙමෙන් ගොඩනැගෙනවා මේ භාෂාව. ඒක නිසා මම ඒ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ පටන් මේ කාලීන කරන්න බෑ කියන කතාව බැහැර කරනවා. ඒත් එක්කම මේ යක්ෂයන් දේවයන් සංඝයාට ලෙන් පූජා කළා කියන එක. ඇත්තම යක්ෂයන්ට පාවිච්චි කරන වචනේ සෝමදේව මහත්මයා සඳහන් කරලා තිබුණා යක්ෂයන්ට පාවිච්චි කරපු යගස කියන වචනේ. යගස කියන වචනේ යෝජනා කරලා තිබුණා. යගස කියලා පාවිච්චි කරන කිසි අවශ්‍යතාවයක් නැහැ. මොකද යක්ෂයන්ට බොහොම පැහැදිලිව යක්ෂණී කියලා පාවිච්චි කළා. දැන් කාන්තා පාර්ශ්වය යක්ෂණී කියලා පාවිච්චි වුණා. එතකොට මේ යගස කියලා වෙනම වචනයක් යක්ෂයන් හඳුනන්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද අර අතුන් නුවර ගෙඩිගෙන් ලැබුණු මේ මැටිබඳුන් වලත් භාගිනී යකිනියා කියන වචනේ එතන පාවිච්චි වෙලා තියෙනවා. යක්ෂණී කියලා ඒ කාලේ හැඳින්වුවේ යක්ෂයන්ට යක්ෂණියන්ට. මහාවංශයත් ඒකමයි පාවිච්චි කරන්නේ. ඒත් එක්කම දර්ශන මහත්මයා සඳහන් කළා අශෝක ලිපිවල ගැඹුරු ධර්ම කරුණු නැහැ කියලා. ඒක ලංකාවේ වේවා ලෝකෙම වේවා සත්‍ය ඒකයි. මොකද සාමාන්‍ය ශිලාලේඛනයේ ගොඩක් වෙලාවට ලංකාවේ ගත්තාම ශිලාලේඛනයක් කොටන්නේ දැන් යම් පූජා කිරීමකට ප්‍රධානයකට. ඒවයි ප්‍රධානයක් කරන ඒවයි ධර්ම කරුණු යෙදවීම අපේක්ෂා කරන්නේ නැහැ. ඇත්තටම ඒ වගේ ඒවා තියෙනවා ධර්ම කරුණු බැහැර කරොත් එහෙම යම් නීති වගේ දේවල් අතු කරපු දීර්ඝ ලේඛන තියෙනවා. මිහින්තලේ 4 මිහිඳුගේ සෙල්ලිපිය ගත්තත් මහා පරාක්‍රම බාහුගේ ගල් විහාර ලිපිය ගත්තත් මේවා මේ සංඝයා වහන්සේලා විශේෂ පනවපු නීති රීති අන්තර්ගත ශිලාලේඛන. ඒ නිසා ධර්ම කරුණු අපිට බලාපොරොත්තු වෙන්න බෑ ශිලාලේඛන. මේ ලෝකේ කොයි ඉන්දියාවෙත් එහෙමයි. ඒත් එක්කම දකුණු මේ ඉන්දියාවේ ලෙන් නැහැ කියන කතාව එතුමා මතු කළා. දකුණු ඉන්දියාවේ විශාල සංඛ්‍යාවක් තියෙන බෞද්ධ ලෙන් සහ ජෛන ලෙන් තියෙනවා. නමුත් ලංකාවේ තරමට නෙවෙයි. ලංකාවේ තරම්ම නැහැ. හේතුව ලෙන් පිහිටීම් ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ හෝ ඉන්දියාවේ නැහැ. අපි දන්නවා ලෙනක් කොටන්න ඒ ආකාර පිහිටීමක් අවශ්‍යයි. ඇතුළට මුණ පිහිටීමක් ඕනේ. ඉතින් ඒව පිහිටීම් නැතුව අපිට ලෙන් හදන්න බෑ. දැන් හොඳ උදාහරණයක් මේ මුච්ච කටියාවේ නාට්‍යවල එහෙම තියෙනවා. උයන් වල පව ලෙන් හැදුවේ කෘතිමව. ස්වාභාවික ලෙන් නැහැ. ඒක නිසා මේ වෙනම උපක්‍රම පාවිච්චි කරා ඉන්දියානුවන් ලෙන් මේ ගල් වල ඇතුළේ ලෙන් කෙටුවා. එහෙම අපිට ලංකාවේම ලෙන් කොටන්න ඕන කමක් නැහැ. දැන් ජනතා ගත්තත් තෙල් ලෝර ගත්තත් මේ බාග්ලි ගත්තත් මේ පිතල් කෝරා ගත්තත් කාර්ලිය ගත්තත් මේ හැම එකම ගල් ඇතුළට කොටපු ලෙන්. එහෙම ලෙන් නොතිබුණා උන් එළමුණු විකල්පයක් තමයි ඒක. එතකොට දර්ශන මහත්මයා ආය මේ සඳහන් කළා ධර්ම කාලට දාලා සමාජයක් ලංකාවේ තිබුණයි කියලා. ඉතින් පරණිතන මහත්තයා ඒත් එක මේ ඔබතුමා මම හිතන අතන සෙල්ලිපි මේ සඳහන් කරමින් කිව්වා පරණිතන මහත්තයා ඉන්දසාල ගුහාව කියන එක එතුමා පිළිගන්නවා කියලා බුදුන් වහන්සේ සම්බන්ධව. කිසිම තැනක නැහැ. පරණිතනගේ inscriptions of Ceylon volume 1 එකේ හෝ වෙනත් කිසිම තැනක නැහැ බුදුන් වහන්සේත් එක්ක සම්බන්ධ කරලා ඉන්දසාල ගුහාව. ඉන්දසාල ගුහාව කියලා සඳහන් කරලා තියෙනවා පරණිතන. ඒක ඉන්දසාල ගුහාව. ඒ නමින් පාවිච්චි වෙනවා. නාලන්ද විද්‍යාලේ නාලන්දා. නාලන්දා. නාලන්දා විශ්වවිද්‍යාලය නෙමෙයි නාලන්ද විද්‍යාලය. ඔබතුමාගේ අදහස විතරට වැදගත් නැහැ. ඔව්. එතකොට මේ වෙසමුණි ගැන සෙල්ලිපි ගණනාවක් තියෙනවා කියලා කිව්වා. විශාල සංඛ්‍යාවක් තියෙනවා කියලා කිව්වා. වෙසමුණි ගැන විශාල සංඛ්‍යාවක් සෙල්ලිපි නෑ. ඇත්තටම තියෙන 3යි. ලංකාවේ. වෙසමුණි ගැන ඒත් වෙසමුණි කියන තමයි නෙමෙයි. වසවන කියලා එකක් තියෙනවා. වසවන කියලා එකක් තියෙනවා. අනිත් දෙක නම් මට මේ අවස්ථාව නම් මතකෙ ඉන්නේ 3යි තියෙන්නේ. ඒතර ඉන්දියාවේ හිටිය ගෝත්‍රික ජනයා කියලා මේ කාලේ
මේ බුදුන් වහන්සේ වාසය කරපු සමගාමීව ගෝත්‍රික ජන හිටිය ගැන කිසිම සාක්ෂියක් නැහැ. බොහොම පැහැදිලිව සාක්ෂි තියෙනවා. ඊටාම දියුණු ශිෂ්ටාචාරයක් ඉන්දියාවේ තිබුණා කියන්නේ. දෙවෙනි සහස්‍රකයේ ක්‍රිස්තු පූර්ව දෙවෙනි සහස්‍රකයේ නම් අපි දන්නවා හරප්පා ඉන්දියානු ශිෂ්ටාචාරයේ පටන් ඒ වගේම ක්‍රිස්තු පූර්ව නවවෙනි වසරයි ගෙඩිගේ යතුන් නුවර කැණීම් බුදුන් වහන්සේ ඉස්සෙල්ලා ඒ වගේම බුදුන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ මේ කාලේ දියුණු ශිෂ්ටාචාරය ලංකාවේ තිබුණා නැහැ කියන්නේ. හැබැයි දාරුමේ ගොඩනැගිලා තිබුණේ. ක්‍රිස්තු පූර්ව 3 සියවස පෙර ඉන්දියාවේ ලංකාවේ ගොඩක් පාවිච්චි වෙන ගොඩනැගිලි මාධ්‍ය හරියට දැව. ඉන්දියාවෙත් එහෙමයි. නමුත් දියුණු ශිෂ්ටාචාරය තිබුණා. මේ හොඳ මැටිමදුම් පාවිච්චි වුණා, අස්සයාහි වැලෑ කරා, කෘත්‍රිම වාරි මාර්ග තැනුවා. ඒ වගේම වීවගාව කළා. මේ වගේ දියුණු මට්ටමක් තිබුණා. ඒ දියුණුවේ කියන මට්ටම ඔය කියන මේ ඉන්දියාව ගෝත්‍රික කියන මට්ටමින් සම්බන්ධ කරන්න බෑ. අපි දන්නවා ගෝත්‍රික සමාජයක් වුණොත් ඒ වගේ දියුණුවක් නැහැ. ගෝත්‍රික සමාජ කියන එකක් පාවිච්චි කරන්නේ තැන තැන විවිධ ආහාර එකතු කරගනිමින් පළ අල වර්ග බුදිමින් යන සමාජයක්. එහෙම මට්ටමකට ඉන්දියාවේ තිබුණේ නැහැ. ඒ කාලේ ඉන්දියාවේ අපි දන්නවා අශෝක ස්තම්භ. ඊටාම විශිෂ්ට තාක්ෂණයක් එකක් තියෙන්නේ. ඒ වගේම සමහර ලෙන් කැටයම් මේ සියල්ල ඊටාම විශිෂ්ට මට්ටමේ තියෙන්නේ. ඉතින් මම කියන්නේ ඊට පහළ මට්ටමක ලංකාවේ මේ කලාව හෝ වාස්තු විද්‍යාව තිබුණයි කියලා. නමුත් ඉන්දියාවෙත් ඒ කාලේ ගෝත්‍රික ජනතාව නෙමෙයි ඊටාම දියුණු ශිෂ්ටාචාරය තිබුණා. ඒත් එක්කම මේ දර්ශන මහත්මයා සඳහන් කළා මීට පෙර ග්‍රන්ථ නැහැ කියලා. ලංකාවේ මේ කිසිවර මේ බුද්ධ ආගමන පෙර ග්‍රන්ථ සාහිත්‍යයක් හැම නැහැ කියලා. මේ දකුණු ආසියා කාලේ අපි පැරණිම ගද්‍ය සාහිත්‍යයේ ඉන්නේ ඉන්දියාවේ. වෛදික ග්‍රන්ථ. ක්‍රිස්තු පූර්ව දෙවන සහස්‍රකයේ මැද. ඒ නිසා බොහොම පැහැදිලිව අපි තාමත් බ්‍රාහ්මී මේ හරප්පා එහෙම නැත්නම් ඉන්දුනිම ශිෂ්ටාචාරයේ අක්ෂර ගැන මේ කියවලා නැහැ. දැන් මේ මතයක් තියෙනවා අක්ෂර නෙවෙයි ඒවා සංකේත කියලා, රූප කියලා. අපි අක්ෂරය කියන එක ගත්තොත් එතරම් එතනත් ලොකු ගෞරවයක් යන ඉන්දියාවට ක්‍රිස්තු පූර්ව දෙවන සහස්‍රය පෙර ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සහස්‍රකයේ මේ සංකේත අයිති වෙනවයි කියලා. ඉතින් වෛදික ග්‍රන්ථ බොහොම පැහැදිලිව තියෙනවා. මහාභාරත වගේ ඒවා රචනා වුණේ ක්‍රිස්තු වර්ෂයේ මුල් අවස්ථාවල. රාමායනයේ රචනා වුණේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ කියලා අදහසක් තියෙනවා මේ රොමිලා තාප වගේ. ඒ නිසා ඉන්දියාවේ සාහිත්‍ය නොතිබා කියන්නේ බෑ. මම මේ මොන වෙලාවකවත් මේ අපේ රට හෝ අපේ කලා ශිල්ප හෝ වාස්තු විද්‍යාව ලුහු කොට දක්වනව නෙවෙයි. මම අර ප්‍රශ්න වලට පිළිතුරු දෙමු මේ කරන්නේ. එහෙම ඉන්දියාවේ සංස්කෘතිය අපිට ලුහු කොට සලකන්න බෑ. ඒත් එක්කම දැන් මේක මේ බුදුන් වහන්සේ ලංකාවේ හිටියා නම් මේක අපිට වෙන්නේ මතක තියෙන්න ඕනේ දෙවන පැතිස් රජුරවන්ටයි උත්තියටයි දුටු ගැමුණු රජුරවන්ටයි මේ රජවරුන්ට අපි මෙහා කතා කරන 21 වෙනි සියවසේනේ එකම රජෙක්වත් කියලා තියෙනවද මහාවංශය වෙන මූලාශ්‍රයක මෙහි බුදුන් වහන්සේ කළයි කියලා එකම රජෙක්වත් මෙහි කියලා තියෙනවද අඩුගානේ මේ ගිහි පුද්ගලයන් අපි මේ බුදුන් වහන්සේ උපන් තැනට ගිහිල්ලා වැන්දයි කියලා එකම රජෙක් හෝ මේ ගිහියෙක් කියලා තියෙනවද අපි මේ බුදුන් වහන්සේ පිරිනුවම් පෑපු තැනට ගියයි කියලා කිසිම කෙනෙක් එහෙම සඳහන් නැහැ අපිට ලොකු මතයක් තියෙන්න ඕනේ බුදුන් වහන්සේ මේ හිටියා නම් ඒ රජදරුවන්ට ඉතින් එකම තැනකවත් මේ සඳහන් වෙන්නේ නැති දෙයක්ම එකපාරට අපි 21 වෙනි සියවසේ කියනවා බුදුන් වහන්සේ මේ හිටියා කියලා ඒ නිසා ඒක අපිට මම සම්පූර්ණ මේ අදහස බැහැර කරනවා පබළුගල කියන ස්ථානේ තාක්ෂණික වශයෙන් වැදගත්. පබළුව කියන්නේ පබළුව හදපු වීදුරු හදපු ස්ථාන. මොකද අපි මෙතෙක් කල් හිතාගෙන හිටියා ලංකාවට වීදුරු ආනයනය කරයි කියලා ඉන්දියාවෙන්. මේ අදහසද වෙනස් වෙලා තියෙනවා. පබළුගල සොයා ගැනීමත් එක්ක මෙහි වීදුරු උණු කිරීමේ තාක්ෂණය තිබුණයි කියලා අපි දැන් හොයාගෙන තියෙනවා. ඒ පබළුගල වැදගත් වෙන්නේ මේ පැත්තෙන්. අපි ඒ විතර නෙමෙයි මෑත කාලේ ආපු මේ වීදුරු පිළිබඳ විශ්වාසය මට ඉතුමාගේ නම මේ මගේ උරුවට එන්නේ නැහැ. ඒ වීදුරු පිළිබඳ විශ්වාසය කියනවා ලංකාවේ තමයි විශාලම ලෝකයේ පබළු මේ වීදුරු එකතු තියෙන්නේ කියලා. 75 ලක්ෂයක් වීදුරු අයිතම ගියතමෙන් හම්බෙලා තියෙනවා. විශාල සංඛ්‍යාවක් මේක. ඉතින් ඔහු බොහොම ඇත්තටම ඔහු විමතියටපත් වෙනවා කිව්වොත් නිවැරදි. ඒතරම් මොහුට මේ ඔහු මේ ඉහළ මට්ටමට ඔසවලා තියෙනවා ලංකාවේ වීදුරු භාවිතය ගැන. එතකොට ඉන්දියාවේ අපේ ප්‍රින්සෙප් මම හිතන්නේ තුමා සඳහන් කරා ප්‍රින්සෙප් මම කියන්නේ වංචනිකයෙක් කියන වචනේ පාවිච්චි කරා පිළිගත්තු පුද්ගලෙක් නෙවෙයි කියලා.
මං හිතන ප්‍රින්සෙප්ට් අපි ණය ගැති වෙන්න ඕන මේ අපේ බ්‍රාහ්මී මේ හෝඩිය අපිට හඳුන්වලා දුන්නාට. එතුමා ඒක කළේ මොකද එතුමා මේක හොයාගෙන ලංකාවේ සිරිපියේ තියෙන දෙවනපිය මහරජා කියන එකේ. ඉන්දියාවේ තියෙන්නේ දෙවනපිය ප්‍රියදර්ශිනී ලාහ කියන වචනේ. මේ අකුරු ටික මේ අකුරු 8 අනුසාරයෙන් තමයි හෝඩිය අනිත් අකුරු සියල්ලම කිව්වේ. මුලින් ඉන්දියාවේ කිව්වා ඒ අදහස් ලංකාවට ගෙනාව ලංකාවේ අභිලේඛ කියවා ප්‍රින්සෙප්ට් සම්පූර්ණ ගෞරවය යුතුයි පූර්ව බ්‍රාහ්මී අක්ෂර කියවීම ගැන. මේ අක්ෂර ප්‍රින්සිප් නොකියුවා නම් එහෙම අද ලංකාවේ අර හින්දු නිමෙස් ශිෂ්ටාචාරය වගේ ක්‍රිස් වර්ෂ 4 වෙනකන් මේ රටේ සාක්ෂරතාවයක් එහෙම නැත්නම් මෙහි තිබුණු අක්ෂර කියවන්න බෑ. ඒකයි යථාර්ථය. එතකොට දැන් සංස්කෘත සහ පාලි ගත්තාම සංස්කෘතය ඇත්තට මහායානික භාෂාව. මහායානික සමගි කෘති සම්පාදනය කරේ සංස්කෘත භාෂාවෙන්. ඒක මහායානිකගේ රාජ්‍ය භාෂාව. එතකොට මේ පාලි තේරවාදීන්ගේ රාජ්‍ය භාෂාව. ඒතර අපි දන්න මහා සාංගික සර්වස්වවාදී නොයෙක් නිකායන් ඉන්දියාවේ ඇති වුණා. ඒකට ආවේනික භාෂා ඇති වුණා. තේරවාදී තිබුණා. ඒ අයට ආවේනික භාෂා තිබුණා. ඉතින් පාලි භාෂාව තර වගේ ප්‍රාකෘත භාෂාවක්. ඒක තේරවාදීන්ගේ භාෂාව. ඉතින් ඒ ආభాෂය ලැබුණා අපි මුල්ම අක්ෂර වලට කියන්නේ බ්‍රාහ්මීය හෝඩියේ පටන්ම මේ මුල් කාලේ මේ අපේ භාෂාවට ලැබුණා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අර මම කිව්වා වගේ ඉස්සෙල්ලත් ක්‍රිස් වර්ෂ 4 වෙනි සියවසේදී මේ භාෂාව සිංහල බවට පරිවර්තන වීම ආරම්භ වුණා. පරිවර්තන වීම ආරම්භ වෙලා දැන් සියවස් සාමාන්‍යයෙන් 5කට විතර පෙර අපිට අදීනම් බව තේරුම් ගන්න පුළුවන් සිංහල භාෂාව හැදුනා. මේක තමයි අපේ මේ භාෂාව විකාශන බොහෝම කෙටියෙන් ගත්තා. ඊට පස්සේ මම ඉන්දියාවත් ලංකාවේ මේ බුදුන් වහන්සේගේ නිජබිමක් බුදුන් වහන්සේගේ නිජබිම ලංකාවේ කියන එක සම්බන්ධ සාධක කීපයකට අපි දන්නවා ඉන්දියාවේ මේ එක කෘති රචනා කළා විද්වත්තු ගණනාවක් විසින්. අපි විද්වතෙක් කියලා කියන්නේ විද්වතෙක්. විද්වතෙක් වුණාම ඔහුගේ තියෙන්න ඕන ශාස්ත්‍රීය ලෝකයේ පිළිගැනීම. අපිට ඕන කෙනෙකුට විද්වතෙක් වෙන්න බෑ. ඕනම කෙනෙක් දැන් සමහර අපි දන්නවා සමහරලාට මේ ඔය පරිසරය ගැන දේශන දෙකක් තුනක් වෙලා පරිසර වේදින් වෙන විද්වත්තු මේ රටේ ඉන්නවා. මේ යමක් ගැන දේශන මේ වැඩසටහන රූපයන් සම්බන්ධලා විද්වත්තු වෙන කට්ටිය ඉන්නවා. මම නම් වශයෙන් කියන්න ඕනේ මම හිතන්නේ ඔත්මල්ලා දන්නවා. ඉතින් විද්වතෙක් වෙන්න එයා ඒ තමන්ගේ වපසරිය ගොඩනගා ගන්න ඕන. තමන්ගේ වපසරිය ගැන විශේෂතාවය ගොඩනගා ගන්න ඕනේ. ඉතින් මේ ඉන්දියාවේ මේ පරිශන කරා කියන ගොඩක් අය ෆූරේ වගේ ඒකට යත්තම විද්වත්තු නෙවෙයි. ඔව්. ආචාර්ය සෙනරත් දිසානායක මහත්මයා තමන්ගේ අදහස් දැක්වීම දෙවෙනි අදහස් දැක්වීම අවසන් කරා. අවසන් අදහස් දැක්වීම කරන්න මම දර්ශන අශෝක් කුමාර මහතාට ආරාධනා කරනවා. ඔබතුමා කැමති නම් අර මෙතුමා මතු කර කාරණේට උත්තර දීලා ඔබතුමා කතාව පටන් ගන්න. ඇයි මහා වංශයේවත් දීප වංශයේවත් තූප වංශයේවත් ලංකාවේ ලියවිච්ච පැරණි කෘති එකකවත් ඔය ඔබතුමාලා මේ මෑත කාලිනව මතු කරන බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනායි කියලා කියන දේ ලියවිලා නැත්තේ. මේමයි. දැන් මෙතුමා මතු කරපු කාරණා වලට මම කීපයකට උත්තර දෙන්නම්. එකක් මෙතුමා කියපු දේ තමයි අපේ රජවරු ගිහිල්ලා ලංකාවේ බුදුන් වැඩ සිට බුදුන් පුදුණු තැනට ඒ වගේ තැන් වලට වන්දනාමාන කළේ නැහැ. ලංකාවේ ඇතුලේ ලංකාවේ රජවරු හිටියා දේවානම්පියතිස්ස රජුරෝ, උත්තිය රජුරෝ ඒ බොහොම සියවස් කිහිපයකට ළඟ වුණේ කියලා. එහෙමනම් මේ ලංකාවේ මගේ තර්කය ඔබතුමාට ඉදිරිපත් කරන පෙරලා තර්කය ලංකාවේ රජවරු මුළු දීපේම බුද්ධ ශාසනයට පූජා කරා. හරිද? එහෙම කරපු රජවරු හිටියා ලංකාවේ. ඇයි ඒ රජවරු නිකමටවත් ඔය අද අපි කියන ජම්බුද්දීපය කියලා අපි හිතාගන්න ඉන්දියාවට ගිහිල්ලා ඇයි ඒ අය වන්දනාමාන කළේ නැත්තේ? මොකද ඒ අය මොකද ඒ ස්ථාන ඒ කියන්නේ දැන් ඒක එහෙනම් ඒ කාලේ අපිට වඩා සමීපව ඒගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. කුසිනාරාව ගැන ඒගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ලුම්බිනිය ගැන ඒගොල්ලෝ අපිට වඩා දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් ඒගොල්ලෝ ලංකාවේ ඉඳන් ඉන්දියාවට ගියා කියලා. නමුත් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී ලංකාවේ යම් හාමුදුරුවෝ ටිකක් ගිහිල්ලා අද ওই මහා බෝධිය කියන තැනට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ කාලේ වෙනකොට සම්පූර්ණ තත්ත්වය වෙනස්. ඒ ගිහිල්ලා තිබෙන්නේ වන්දනාමාන කිරීමේ අදහසින්ම නෙමෙයි. එහෙම සංස්කෘතියක්
ලෝකේ ඒ කියන්නේ ඉන්දියාව උතුරු ඉන්දියාවේ ඔය කාලේ වෙනකන් කවදාවත් තිබුණේ නැහැ. ඔය පිළිබඳ සෑහෙන්න පරිශන කරලා තිබෙනවා. මොකද දැන් අද ඔය ලුම්බිනිය කියන ස්ථානයේ කවදාවත් ඔය දැන් ඔය රොබින් කොලින්හම්ලා ගිහිල්ලා හාරලා උස්සපු තැන කවදාවත් එහෙම කල්චරල් ඇක්ටිවිටි එකක් තිබුණා කියලා හිතන්න කිසිම සාධකයක් නැහැ. එතන තිබුණේ මායාදේවී කියලා පන්සලක් ඇත්ත වශයෙන්. මායාදේවී කියලා පන්සලක් තිබුණේ. ඒක මේ ඔය ඒ කාලෙම ප්‍රශ්න කළා 1800 ගණන් වලම. 1896ෙම ප්‍රශ්න කළා V.A. ස්මිත් මහත්මයා. එතුමා ඊටාම නිවැරදි ඊටාම මේ ඍජු නිලධාරී උගතෙක්. දැන් අර මෙතුමත් කිව්වා අර ෆියුරර් ගැන ෆියුරර් කියන්නේ අතිශයින්ම හොරෙක්. හරිද? ඒ ෆියුරර් හොරෙක් වෙන්නේ කොහොමද? ෆියුරර් ඒ කියන්නේ ෆියුරර් තමයි ඔය ලුම්බිනියේ ටැම හොයා මේ ඉන්ස්ක්‍රිප්ෂන් එක මුලින්ම හොයාගන්නේ. ෆියුරර් කියන්නේ කෞතුක භාණ්ඩ හොරාට විකුණපු පුජ්‍යලෙක්. හරිද? මංකොල්ලකාරී. එයාව පුරාවිද්‍යා තනතුරෙන් අයින් කරන්නේ එයා ඌමා කියලා බුදුම හාමුදුරු නමකට බුදුන් වහන්සේගේ දන්ත ධාතුය කියලා අස්සදත් දෙකක් විකුණලා අහුණා. ඒක මේ V.A. ස්මිත්ලට අහු වෙලා මේ මිනිස්සුව එළවලා දැම්මා. හරිද? මොකද බුදුහාමුදුරු 18 කෙනෙක් කුසයි කියලා පිටකේ තියෙනවා කියලා අස්සදත් දෙකක් විකුණා මේ බුරුමේ හාමුදුරු නමකට. එතනින් තමයි මේ අහුනේ. එතනින් දැන් හොයාගෙන යනකොට මේ මිනිහා දිගටම ගොඩක් මේ අලුතෙන් ඒ විවිධ කොටපුවා තියෙනවා. මොකද එයාට පොඩ්ඩක් බ්‍රාහ්මී අක්ෂර රෝමියෝ හැකියාවක් තිබුණා ෆියුරර්ට. ඒ ඊට බුහුලගේ මරණය ෆියුරර්ගේ ගුරුවරයා මේ කියෝපු එක ඒක ඊටාම අභිරහසක්. ඒව ගැන මම කාලේ නාස්ති කරන්නේ ඒව ගැන කතා කරන්නේ. මිනිසුන්ගේ ජීවිත පවා හිමුණා සමහර මිනිසුන්ගේ. හරිද? එතන ඊටාම ඊළඟට මෙතුමා අර කිව්වා මේ ප්‍රින්සෙප් ගැන මං කියන්නේ ප්‍රින්සෙප් වංචනිකයෙක් කියන එක නෙමෙයි. ප්‍රින්සෙප් කියන්නේ පුහුණු පුරාවිද්‍යාඥයෙක් නෙමෙයි. ඒ කාලේ ඒගොල්ලෝ ට්‍රේනින් එකක් තිබුණේ නැහැ. ඒ ප්‍රින්සෙප් කියන්නේ මේ නිකන් ආදායම් බදු වලට සම්බන්ධ වෙච්ච එහෙම නිලධාරියෙක්. ඊළඟට මේ ලංකාවේ මහා වංශය පරිවර්තනය කරන ටර්නර් කියන්නේ මේ ලංකාවේ නිලධාරියෙක් මේ සමාගමක නිලධාරියෙක්. හරිද? එතකොට මේ ටර්නර් ගත්තත් ඊට පස්සේ ඔය කාලේ හිටපු අය ගොඩක් විලි පෙප්පෙලා ඔය කට්ටිය ඔක්කොම ගත්තාම එක්කෝ හමුදා නිලධාරීන් එක්කෝ සිවිල් සේවකයෝ මිසක් මේ ඒගොල්ලෝ පුහුණු පුරාවිද්‍යාත්මක පදනමක් සහිත ඒ කියන්නේ අර ඔබ්ජෙක්ටිව්ලි මොකක් හරි දෙයක් කියවන්න පුළුවන් අය නෙමෙයි. මේගොල්ලන්ට ඕන වුණා යම් දෙයක් කන්ස්ට්‍රක්ට් කරන්න. මේගොල්ලන්ට අවශ්‍ය වුණා ඇත්ත වශයෙන්ම මේකයි කතන්දරේ. මේ ඉන්දියාව අද ඉන්දියාව නෙමෙයි එදා තිබුණේ. රයිට් ඔය දැන් ජම්බුද්වීපය කියන ප්‍රශ්නෙත් තියෙනවානේ. ජම්බුද්වීපය කියන එක අත් වශයෙන්ම ලංකාවටත් ජම්බුද්වීපය කියලා තියෙනවා. චීනයේ යම් කොටසකට ජම්බුද්වීපය කියලා තියෙනවා. ඉන්දියාවට කියලා තියෙනවා. මොකද ජම්බුද්වීපය කියන මම දැක්කා මේ යලිත් මහත්මයා Facebook එකේ දාලා තිනවා ජම්බුද්වීපය කියලා මැප් එකක්. ඒකේ ලංකාව ඇතුළුව කලාපයක්. ඒක මමත් පිළිගන්නවා. ඒක කලින් කට හැබැයි කලාපය ඒ කියන්නේ මේවා ආගමික අදහස් මත නිර්මාණය වෙන භූගෝලයක්. හරිද? ඒ භූගෝලීය අදහස දැන් අර කිලාෆතේ වගේ ඉස්ලාම් ධර්මයේ එතකොට ඒවා මේ ඒක හැමදාම එකම අදහසක තියෙන එකක් නෙමෙයි. කාලේ චීනෙත් සමහර තැන් වලට මේ ජම්බුද්වීපය කියපු තැන් තියෙනවා. හරිද? එතකොට දැන් ලංකාවේ පැහැදිලිවම ජම්බුද්වීපය කියලා හඳුනාගත ලංකාවට කිව්වා කියන්නේ සෙල්ලිපි තියෙනවා. උදාහරණයක් විදිහට අබාසල මෙවන්ගේ මැදිරිගිරියේ පූර්වලිපියේ මේ පැහැදිලිවම අබාසල මෙවන් මේ ජම්බුද්වීපය එකලු කළා කියන ඉතින් ජම්බුද්වීපය එකලු කරන්න ඒ යම් රටක යම් රජෙකුට එකලු කරන්න පුළුවන් තමන්ගේ රට මිසක් වෙන කොහෙවත් තියෙන රටක් එකලු කරන්න බෑනේ. එතකොට මේ විදිහට ලංකාවත් ජම්බුද්වීපය විදිහට හැඳින්වනවා ඉන්දියාවත් ජම්බුද්වීපය. ඒ වගේ මේ ජම්බුද්වීපය කියන්නේ බුදු කෙනෙකු උපදින යම් කලාපයක්. යම් මහද්වීපයක්. එතකොට ඒ අර්ථයෙන් ගත්තාම නමුත් දැන් මේගොල්ලන්ට ඕන වුණා දැන් අත වශයෙන්ම ඔය කියන අර නොපුහුණු පුරාවිද්‍යාව කරපු කට්ටියට බ්‍රිතාන්‍යයෙන් ආපු අයට ඇත්තට මේගොල්ලෝ නිර්මාණය කරනවා බ්‍රිටිෂ් රාජ් කියන එක. ඒතකොට බ්‍රිටිෂ් රාජ්‍යක නිර්මාණය කළේ ඇත්තටම 570ක් විතර පොඩි රටවල් තිබුණේ. පුංචි රටවල්. හරිද? ඒගොල්ලෝ මියන්මාරය, පාකිස්තානය ඔක්කොම එකතු කරලා ඔය පල්ලෙහා තිබිච්ච කේරළය, අරෝමියෝ ඔක්කොම එකතු කරලා පස්සේ ඔය ප්‍රින්ස්ලි ස්ටේට් කියලා බ්‍රිටිෂ් රාජ්‍යයකට අයිති වෙච්ච නැති අද ඉන්දියාවට අයිති වෙන කැලිත් තියෙනවා ඔය මැද්දේ තිබිච්ච ඒවා. කශ්මීර වගේ ඒවා තව මැද්දේ තිබුණ සමහර තැන්. හරිද? එතකොට මේවා මේ 570ක් විතර එකතු කරලා යම් පොලිටිකල් එන්ටිටි එකක්, දේශපාලනික අස්තිත්වයක් ඒගොල්ලෝ නිර්මාණය කරනවා.
ඒක සුජාතකරණය කිරීම සඳහා යම් දෙයක් අවශ්‍යයි. ඒ සුජාතකරණය කිරීම සඳහා මොකද්ද ලැබුණේ? ඒවට තිබුණේ එකම දේ තමයි දෙවනපිය පියදසිලාජා කියලා බෞද්ධ අධිරාජ්‍යයක් යම් ආකාරයකට යම් දේශපාලන අස්තිත්වයක් යම් කාලයකදී නිර්මාණය කරලා තිබුණා කලාපීය වශයෙන්. අන්න ඒක මත තමයි ඒගොල්ලෝ බ්‍රිටිෂ් රාජ්‍යක නිර්මාණය කරන්නේ. ඒක සඳහා තමයි මේ බුදුදහම පිළිබඳ මේ උතුරු ඉන්දියාවෙන් මේ කලාපයට පැමිණියායි කියන අර ආර්ය මතයත් එක්ක මේ උතුරු බුදුහාමුදුරු උතුරුේ උපන්න කෙනෙක්. ඉතින් ඒ උන්වහන්සේ හරහාව කියන එකට අවශ්‍ය සාධක ඒගොල්ලෝ එක එක ආකාරවලින් නිර්මාණය කරගන්න උත්සාහ කළා. උදාහරණයක් විදිහට ෆාහියන් භික්ෂුවගේ වාර්තා ගත්තා. හරිද? සංසු භික්ෂුවගේ වාර්තා ගත්තා. චීන භික්ෂුණී වාර්තා. නමුත් අදටත් පරිශ්‍රය ඔබ අන්තර්ජාලයට ගොස් බලන්න පරිශ්‍රණ පත්‍රිකා අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා මේ ෆාහියන් භික්ෂුව කියන මධ්‍ය දේශයේ කුමක්ද කියන එක. සමහර තර්ක කරනවා මොකද ඒගොල්ලන් මධ්‍ය දේශය කියන එකට පාවිච්චි කළා වචනයක් ජුන්ගු වගේ වචනයක් මට මතක හැටියට ඒ වගේ වචනයක් ඒ වචනේ ඒගොල්ලෝ චීනටත් පාවිච්චි කරනවා. සමහරු කියනකත් ඒක මේ බුදුහාමුදුරුවෝ චීනෙත් දන්නෙත් නැහැ කියලා. හරිද? ඒක එහෙමත් තර්කත් ආවා. නමුත් අවසාන අර්ථයෙන් මේ මධ්‍ය දේශය මොකද්ද කියන එක අදටත් මේ ෆාහියන් කතා කරන මධ්‍ය දේශය කුමක්ද කියන එක පිළිබඳ අදටත් ඊටාම ගැඹුරු සංවාද ඊටාම විද්වත් සංවාද තියෙනවා. ඉතින් ඒවා නොකියවා මේ සාකච්ඡාව කරන්න බෑ අපිට. ඒක නිසා අපි ඒක ඊටාම පැහැදිලිව දැනගන්න ඕන දෙයක් තමයි ලංකාව මේ කියන්නේ ඔය කියන කල්චරල් ඇක්ටිවිටි එකක් උතුරු ඉන්දියාවේ තිබුණේ ලංකාවෙන් කවුරුවත් මේ ලංකාවේ බුදු රටම බුශාසනයට බාර දීපු රජවරුවත් අඩු ගානේ ගිහිල්ලා වැඳ පුදාගෙන ඇවිල්ලා පහන් සංවේගය ඇති කරගත්තේ නැහැ. ඉන්දියාවට ගිහිල්ලා කොහොමවත් සංස්කෘතියක් ලංකාවේ තිබුණේ මේ අනගාരിക ධර්මපාලතුමාගෙන් පස්සේ තමයි මේ ඉන්දියාවට ගිහිල්ලා වන්දනාමාන කරන මේ කාර්යයක් හැදෙන්නේ. අද වෙනකොට විශාල බිස්නස් එකක්. ඒක මල්ටි මිලියන් බිස්නස් එකක් බවට පත් වෙලා තියෙනවා මේ දඹදිව සංචාර කියන එක. ඒ හැර මේ 19 වෙනි සියාසෙන් එහාට ගිහිල්ලා ගත්තොත් එහෙම සංස්කෘතික ක්‍රියාවක් තිබුණේ නැහැ. ඒක තාම පැහැදිලි. අදත් මේ ඔය තියෙන තැන්වල ප්‍රශ්නේ ඒක තමයි. ඊළඟට දැන් මෙතුමා කියනවා අර දකුණු ඉන්දියාවේ තිබිච්ච දකුණු ඉන්දියාවේ එහෙම ලෙන් තිබුණා. ලකුණු ඉන්දියාවේ එහෙම භාෂාව තිබුණා. බ්‍රාහ්මී අක්ෂර තිබුණා. මම ඒකයි කිව්වේ දේශපාලන අස්තිත්වය කියන එක එදායින් කල්පනා කරන්න එපා. එදා දකුණු ඉන්දියාව සහ එදා ලංකාව අතර තිබිච්ච සංස්කෘතික සම්බන්ධය. එදා දකුණු ඉන්දියාව සහ එදා ලංකාව අතර තිබිච්ච දේශපාලනික සම්බන්ධය. එදා ජනවාර්ගික සම්බන්ධය. ඒක සම්පූර්ණයෙන් වෙනස් ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේදී. බුදුහාමුදුරුවෝ හිටපු කලාපයට මේ ලංකාව දකුණු ඉන්දියාව මේ කලාපය අයත් ඒ සංස්කෘතිය ඒ බෞද්ධ සංස්කෘතිය එක එක ආකාරවලින් මේ කලාපය තුළ විසරණය වෙලා තිබුණා. හැබැයි මගේ තර්කය කියන්නේ බුදුන්ගේ ජන්ම භූමිය අර නේපාලයේ අද තියෙන ඔය මේ පාදිරි කියන ඒ ගම ඒ රුමින්දෙයි කියන ගම ඒක වින්සන් ස්මිත් කියන මේක ෆෝජරි එකක් කියලා මේ රුමින්දෙයි කියන නම දාගත්ත එක. ඒක පාදිරිය කියන ගමේ ඒ ඉන්ස්ක්‍රිප්ෂන් එක මුලින්ම හැඳින්වෙන්නේ පාදිරි කියන නමින්. නැතුව මේ වින්සන් ස්මිත් ඒක හරි ලස්සනට මේ එතුමා පැහැදිලි කරන මෙතන එතුමා ඒක පැහැදිලිව කියනවා. And the noted historian Dr. Smith asserts that Dr. Smith, V.A. Smith කියනවා this gives no further evidence for Führer's assertion and it appears that neither Nepalese official nor hillmen called Rumminde. Rumminde කියලා ඔය අද Rumminde කියන එක දාගත්තේ ලුම්බිනි කියන එකට සම්බන්ධ කරන්න පුළුවන්ද කියන එක බලන්න. ඒගොල්ලන් හැදුවා මැප් එකක්. ඒගොල්ලෝ මේ කන්ස්ට්‍රක්ට් කරපු නැරේටිව් එකක් මේ උතුරු ඉන්දියාවත් එක්ක. නැතුව ඒවට මේ භෞතික දේවල් නැහැ. එහෙම නම් ගම් තිබුණේ නැහැ, ග්‍රාමීය නාම තිබුණේ නැහැ, ශිලාලේඛන තිබුණේ නැහැ, වෙන මැටීරියල් ගහ ගන්න පුළුවන් පුරාවිද්‍යාවක් තිබුණේ නැහැ. මේ V.A. Smith 1800 ගණන් වල කියන්නේ හරිම ඍජු උගතෙක්. එතුමා කියනවා මේ Führer's assertion it appears is neither Nepalese official nor hillmen called Rumminde. මේ නේපාල නිලධාරීන්වත් ඒ ගම්මිය මිනිස්සුවත් කිව්වේ නැහැ මෙතන රුම්මින්දි කියලා එකක් තිබුණා කියලා. ඊට පස්සේ යා කියනවා this was forgery. මේක වංචාවක් මේ Führerගේ. This was forgery of the name by a Führer. Führerගේ මේ හොරකමක් මේක. In order to convert his discovery to a conclusion and to relate it with the name Lumbini. මේක ලුම්බිනිත් එක්ක සම්බන්ධ කරන්න, relate කරන්න හදපු මේ බොරු වංචාවක්. මේක මේ Führer කරපු වැඩක්. අද මේ අනික එක මේ ශිලාලේඛ මේ ලුම්බිනි ඉන්ස්ක්‍රිප්ෂන් එක අරන් බැලුවාම ඒකේ පේනවා ඔබට ඔබ වැඩි ඕනේ නැහැ මේ අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න මේක ගැන ඕන තරම් ලිපි ලියලා තියෙනවා. හරිද? මේකේ එකක් තියෙනවා මේකේ බුදුන් උපන්නේ එතනයි කියන්න පාවිච්චි කරන ශිලාලිපිය.
ඒකේ තියෙනවා මේ ශාක්‍ය මුනි කියලා. බුදුන් වහන්සේ හඳුන්වන්නේ ශාක්‍ය මුනි. ඒ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ හෝ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඔය අශෝකගේ කාලයට අයත් වෙන කාලේ කොහෙද ශාක්‍ය කියන මේ සංස්කෘතයිස් වෙච්ච වචනේ පාවිච්චි කළේ? කොයි ලිපියද පාවිච්චි කරලා තියෙන්නේ? රයිට් ඒක බොහොම පස්සේ කාලයක සංස්කෘතකරණයට ලක් වෙච්ච වචනයක්. සකමුනි තමයි වචනේ. බුදුන් නමුත් අපේ ත්‍රිපිටකයේ තියෙන්නේ ගොතම මිසක් වෙන කිසිම වචනයක් නැහැ. ගොතම සිද්ධාර්ථවත්, සුද්ධෝදනවත්, යශෝදරාවත් ඔය නම් ත්‍රිපිටකේ නෑ. ත්‍රිපිටකයේ තියෙන බුදුහාමුදුරන්ට ගොතම කියන නම. ඒ ගොතම කියන නමෙන් ලංකාවේ සෙල්ලිපි තියෙනවා. ඒක වෙන කතාවක්. ඉන්දියාවේ කොහෙවත් ගොතම කියන නමින් මේ කිසිම සෙල්ලිපි නැහැ. මම එකකින් කියන්නේ මේ ගොතම කියන්නේ බුදුහාමුදුරුවම කියලා. නමුත් අපිට හිතන්න දෙයක් තියෙනවා එතන. හිතන්න දෙයක් තියෙනවා. ඊළඟට මේ දැන් ඔතන එක සමහර ඒ කොටපුවා කිසිම අවබෝධයකින් නැතුව ලුම්බිනි ලිපියේ කොටලා තියෙනවා කියන එක අර සිල විගඩබි කියලා ඒක පස්සේ අර මේ නෝමන් එහෙම ඒක ਵਿਚාරය කළා කියන එක නිකන් ඒකේ අර්ථය වෙන්නේ බූර්වා කියන අදහස. හරිද? ඉතින් ඒ වගේ මේ කියන්නේ කිසි අවබෝධයක් නැතුව පස්සේ ඊළඟට මේක මෙයාගේ ඒක බල රිස් ඩේවිස් හරිම පැහැදිලියි. රිස් ඩේවිස් අපි තාම කරුත්තෙන් සලකන මහා උගතෙක්. රිස් ඩේවිස් ගිහිලා කියන බලලා ඒ කාලෙම මේ කට් එක හරිම ෆ්‍රෙෂ් කියලා. මේ ශිලාලිපියේ තියෙන මේ අශෝක ලේඛනයේ තියෙන මේ ලුම්බිනි කට් එක හරිම ෆ්‍රෙෂ්. මේක පිළිබඳව එයා ප්‍රශ්න කරනවා. ඊළඟට දැන් අපි මේ අර කතා කරන්නේ මේ මාගධිය පිළිබඳ මාගධිය කියන්නේ එහෙම එකක් නෙමෙයි කියලා. ඇත්තටම කොහොම මාගධිය දැන් අදටත් මේ මාගධී භාෂාව තියෙනවා. ඒ තියෙන ජන කවි තියෙනවා, ජන ශ්‍රුති තියෙනවා. ඒවා තියෙනවා මිසක් මේ ත්‍රිපිටකය වගේ මහා ග්‍රන්ථ මුකුත් නැහැ. ත්‍රිපිටකයේ දාර්ශනික කෘති මුකුත් නැහැ. ඒ ඉන්දියාවේ නිකම් මේ ග්‍රාමීය මිනිස්සු ඒ පාවිච්චි කරන භාෂාවක් ඔය ඉන්දියාවේ දැන් අද මාගධී කියන භාෂාව. නැතුව ඒකෙන් ගෙච්ච මේ ක්ලාසික්ස් මුකුත් නැහැ. දැන් ලංකාවේ ගොඩ නැගිච්ච මේ පාලිය හරහා ලංකාවේ මා විශ්වාස කරන ආකාරයට මේ පාලිය බවට පත් වුණේ ලංකාවේ මුල් ස්වරූපයකින් තිබිච්ච භාෂාවක්. ඒකම තමයි මාගධිය කිව්වේ. රයිට්. ඒක ඕක කන්නිමාර සුමංගල හාමුදුරුවොත් යම් නැත්නම් වල තර්ක කරනවා මේ ඉන්දියාවේ තිබිච්ච එක නෙමෙයි ඉන්දියාවේ වෛයාකරණයන්ගේ මේකක් නෙමෙයි මේ තියෙන්නේ මේ පාලිය මේ මාගධිය වෙන කතන්දරයක් කියන. හරිද? මම හිතන්නේ මාගධිය ලංකාවේම ඒක අපි සනාථ කරන්න ඕනේ. ඒක මගේ උපන්‍යාසයක් පමණයි. ඒ සඳහා තව ගැඹුරු පරිශ්‍රණයක් කරන්න ඕනේ. ඒක ආචාර්ය උපාධියක් කරන්න ඕනේ පරිශ්‍රණය. හරිද? ඉතින් ඒ ආකාරයට දැන් ඊළඟට මෙතන දැන් තවත් ඒව ගත්තාම දැන් ලංකාවේ මහා වංශය වගේ ගත්තාම දැන් එඩ්වර්ඩ් අප්හැම් වගේ මුලින්ම මහා වංශය පරිවර්තනය කරනවා. එතෙන්දී මේ මුල්ම මහා වංශය තියෙනවා බුදුන් උපන්නේ ලංකාවේ කියලා. ඊට පස්සේ ටර්නර් ඒකට විරුද්ධ වෙලා තමයි ටර්නර් අලුතෙන් හාමුදුරුවෝ පිරිසක් අල්ලගෙන හිටන් අලුත් මහා වංශය පරිවර්තනය කරන්නේ. ඒකෙන් තමයි අර දෙවන පියදසිලාජයි අශෝකයි සම්බන්ධ කරන්න ප්‍රොජෙක්ට් එක හැදෙන්නේ. ඊළඟට ඒ වෙනකොටම ලංකාවේ චීෆ් ජස්ටිස් ප්‍රධාන අග්‍රවිනිශ්චකාරයා හිටපු නිලධාරී ඇලෙක්සැන්ඩර් කවුද මට මතක වෙනවා. ඔහු එකපාරක් මේ ලංකාවේ හාමුදුරුවෝ කියපු දේ බොරු මහා වංශය පිටපත් දීලා බොරුවට අතින් ලියලා හතර පිටපත් දීලා අහුවෙලා ඊට පස්සේ නැවතත් පරිවර්තන කරනවා. හරිද? ඒක නිසා ඔය ඔතෙන්ටිසිටි ඔෆ් මහා වංශ කියන එකත් වෙනම ප්‍රශ්නයක්. හරිද? ඒක කතා කරා. ඊළඟට මේ අනික දැන් ඔය මාගධී කියන භාෂාව ගැන කතා කරා රිස් ඩේවිස් කියනවා බුදුන් වහන්සේ කෝසලන්. හරිද? බුදුහාමුදුරුවෝ කෝසල වැසි. නෑ මේ මම ගාව එකක් තියෙනවා මේ ඔහුගේ ලිපිය. ඔහුගේ මේ උපුටනේ. හරිද? the Buddha as a native of Kosala spoke is Kosalan. යා මේ අර කියන ඉන්දියාවේ මාගධිය කතා කරන්නේ නේ යා. හරිද? ඉතින් අන්න ඒක තමයි මෙතන ඊටම පැහැදිලිම කාරණේ. තව බොහෝ දේ සාකච්ඡා කරන්න තියෙනවා. නමුත් අපිට කාලය බෙදාගත්ත යුතුයි. මගේ අදහස් දැක්වීමත් මෙතනින් අවසන් වෙනවා. බුදුන් වහන්සේ ලංකාවේ උපන්නා කියලා සඳහන් වෙන මහා වංශය පබ්ලිෂ් කරලා තියෙනවද? ඔව් මේ 1800 බලන්න ඒක විකිපීඩියා එකේ කවුරු හරි සයිට් කරලා ඔබතුමා කියලා තියෙනවද? අප්පෙන් එඩ්වර්ඩ් අප්පෙන්. ඒක අපි කොහෙන්ද හොයාගන්නේ? ඔබතුමා කියලා තියෙනවද ඒ පොත? ඒ පොත උපුටා දක්වලා තියෙනවා. මම ඒක ලබා දෙන්නම්. මම හිතන්නේ අපි පාවිච්චි කරන ඔරිජිනල් මූලාශ්‍රය. හරි ඔරිජිනල් නෑ ඔරිජිනල් මූලාශ්‍රය විශ්වාසවන්ත මහාචාර්යවරයෙක් මම දෙන්නම් ඔහුගේ මොකද මේ මුල් කෘතිය පරිශීලනය කරන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය පුරාවිද්‍යාඥයෝ. හරි ඔව් ඒක ඇත්ත. ඒ මුල් කෘතිය දැන් මේ වෙලාවේ අප්පැම්ගේ මුල් කෘතිය අපිට හොයාගන්න ලංකාවේ තියෙනවා. මම පොත කියවලා තියෙනවා. ඔබතුමා ගාව තියෙනවා. හරි ඒක අපිට ඉදිරියේදී ඒක මුල් කෘතියත් පරීක්ෂා කරන්න. මම මේ ප්‍රෝග්‍රෑම් එකට මම ඒක පෙන්නන්නම්. නමුත්
මේක මම ගන්නේ මේ තවත් කවුද ස්ටීවන් කෙම්පර් මම හිතන්නේ කෙම්පර් කියන මහාචාර්යවරයා ලෝකෙ පිළිගත්ත මහාචාර්යෙක්. අපි එහෙම ද්විතීක මූලාශ්‍ර ගන්නවා. ඒ ද්විතීක මූලාශ්‍ර ගන්නකොට මූලාශ්‍රය ලියපු කෙනා කවුද කියලා බලනවා ඉස්සෙල්ලා. බැලුවාම කෙම්පර් කියන්නේ ලෝකයේ පිළිගත්ත විශිෂ්ට අපි දැන් උදාහරණයක් විදිහට අපි මේ ඒතර කෙම්පර් කියනවා අප්හැම්ගේ මහා වංශයේ බුදුන් ලංකාවේ බුදුනා කියන එක තිබුණා කියලා. තියෙනවා කියලා. කොතනද කෙම්පර් එහෙම කියන්නේ? තියාගේ පොතක් 2012 ආවනේ. ඔබට මම මේ කතාව යන අතර වාරේ මම කොහොමද කරලා දෙන්නේ? ඔබතුමා ඒ කාරණේට උත්තර දීලා ඒ කෙම්පර් ඒ කියන්නේ සම්පූර්ණවත් මේකට මම යන්න නෙමෙයි. හොඳයි. ඔව්. ඔව් ද්විතීක මූලාශ්‍ර ප්‍රශ්නේ ගත්තොත් එහෙම අපි ඉතින් ඒක පාරණ විතාන මහත්මයාගෙන් උගත්තක දේවල් ඕන තරම් තියෙනවනේ. මූලාශ්‍රයට ගියේ නෑනේ මුලින්ම. ඒ වුණාට කියවන කෙනා ඒ වගේ මොකක් හරි ග්‍රන්ථයක යමක් ලියවිලා තියෙනවා නම් එයා තහවුරු කරගන්න ඕන මුළු මූලාශ්‍ර කියවලා. ඒක තමයි ශාස්ත්‍රීය. ඔව් නමුත් ඒක අපිට ප්‍රවේශය නැත්නම් 1800 සාමාන්‍ය දෙවෙනි මූලාශ්‍රයක පිටිවහන හොයන්න ඕනේ. මොකද නමුත් අපි විශ්වසනීය මූලාශ්‍රයක් ඔස්සේ තමයි ඒක සනාථ කරන්නේ. නමුත් මුල්ලු මූලාශ්‍රය සඳහා ප්‍රවේශය පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඔබතුමා ඒක පොත කියවලා නැහැ. නෑ මම ඒ පොත මට ප්‍රවේශය නෑ. ඒකට හොයාගන්න ඕනේ. ඔබතුමා ගාව තියෙනවා පොත. ඔබතුමාගේ අවසන් අදහස් දැක්වීමට කාරණා. දැන් මේකේ කාරණා කීපයක් අතර එකක් තමයි ඉන්දියාවේ මූලාශ්‍රය කියන එක. දැන් මේ කලාපයේ දිහාම හැරිලා බැලුවොත් එහෙම මේ මූලාශ්‍ර මං කිව්වා වගේ ප්‍රාකෘත භාෂාවෙන් ලියුනේ. මේවා ලියුනේ අස්ථීර ද්‍රව්‍යවල. දැන් කිස්සු පූර්ව 3ට ඉස්සලා කාටියොත් එහෙම මේවා ලියවෙන්නේ තල් පොත්වල. ඔය පිටක කියන වචනේ ආවිත් තමයි පිටක කියන එකේ තේරුම වාදනය කියන එක. මොකද ඒ කාලේ තල්පත්වල ලියලා වතුරේ වහලා තිබ්බ තල්පත සත්තුන්ගේ ආරක්ෂා කරගන්න. එහෙම ඊටාම ආයාසින් තමයි මේ මූලාශ්‍ර මෙතෙක් කලක් ගෙනාවේ. ඒ නිසා මූලාශ්‍ර නැහැ කියලා අපිට කොයි වෙලාවකත් කියන්න බෑ. දැන් උදාහරණයකට බුදුන් වහන්සේට සම්බන්ධ ඔය ලලිත විස්තරය වගේ ඒවා. මම අර ඉස්සෙල් කිව්වා වෛදික මේ සද්ධර්ම පුණ්ඩරීකය. ඒ වගේම අර වෛදික ග්‍රන්ථ. මේ සියල්ලම ඉන්දියාවේ මූලාශ්‍ර. මේ මහායාන කොට සම්බන්ධයි. ඒ වගේම ඉන්දියාවේ විශාල මූලාශ්‍රයන්කවත් තිබුණා. මේවා මුල්ම කාලේ ඉඳන්ම විනාශ කරා. දැන් නාලන්ද විශ්වවිද්‍යාලයේ තියෙන මූලාශ්‍ර සියල්ලම කනිෂ්කගෙන් පස්සේ ආපු රජවරු විනාශ කරා. එතකොට මේ අවසාන වතාවටත් මේ දැන් බුද්ධාගම තිබුණ නැතන ගොඩක් අය හිතනවා මේ බුදුන් වහන්සේ උපත්යෙන් පස්සේ බොහොම ආසන්නකාරී බුද්ධාගම නැති වුණා කියලා. මේක සම්පූර්ණ වැරදි කතාවක්. දැන් අශෝක රජු බොහොම සමුදිමත් වුණා ඒ කාලේ ඉන්දියාවේ බුද්ධාගම 1700 වසර වෙනකමුත් තිබුණා. මොන අන්තිම මර්ධනය එල්ල උනේ මේ මුසල්මානුවන් අතින් බුද්ධාගමට. මේ ආසන්න මාළදිවයිනේ බුද්ධාගම තිබුණා. පැහැදිලිවම. ඒ වගේ මේ බුද්ධාගම ඉන්දියාවේ නොතිබා කියන එකට අපිට මේ කිසිම සාධකයක් පෙන්වන්න බෑ. අනිත් එක දැන් දර්ශන මහත්මයා කිව්වා ලංකාවට ඉන්දියාවට ලංකාවෙන් ගියේ නැහැ කියලා කවුරුත් මේ බුදුන් වහන්සේ සම්බන්ධ ඉස්සන් වඳින්න රජවරු හෝ වෙනත් පිරිස්. දැන් ඔක අනිත් පැත්තට මම මේ ප්‍රශ්නය අහන ලංකාවට ආවද ඉන්දියානු රජවරු බුදුන් වහන්සේ වඳින්න. මොකද බුද්ධාගම තිබුණා 1700 වසර වෙනකම්ම එහෙනම් ඉන්දියාවේ කට්ටර මේන්න ඕන බුදුන් වහන්සේ සම්බන්ධ ගිහියෝ සහ පැවිද්දෝ සහ වෙනත් පුද්ගලයන් ලංකාවට එන්න ඕන. ඉන්දියාව තිබුණානේ ඉන්දියාවේ බුද්ධාගම තිබුණානේ. ඉතින් ඒක අනිත් පැත්තට මම ඒ වගේ ප්‍රශ්නයක් අහනවා. ඒත් එක්කම එතුමා සඳහන් කළා ඔව් මම දැන් ආපස්සට මේ එතුමාගේ ඉතුරු ඒවට උත්තර දෙන්නකොත් මම හිතනවා මම මේ අදහස් කියලා ප්‍රකාශ කරන මම සටහන් කරගෙන මේවට උත්තර දෙන්න වෙලාවක් නැති නිසා මම වෙන පැත්තකට හැරෙන්නේ නම් බුදුන් වහන්සේගේ ධර්මය අපි දන්නවා ත්‍රිපිටකේ තමයි ලියුනේ. ඉන්දියාවේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි සංගායනකුත් තියෙනවානේ මේ කාශ්මීරයේ ලියවුණු. ඒ සංගායනා තුනේෙදිම සාකච්ඡා කරපු දේවල් තමයි ත්‍රිපිටකයට අන්තර්ගත වුණේ. හැබැයි මේවා මේ රචනා කරන එක කරන් ලංකාවේදී. මොකද මේවා කට වචනෙන් ගෙනාවේ. දැන් ඔය සෙල්ලිපිය ගත්තාම සෙල්ලිපිය වල ඔය සූතබණක මජ්ක්‍ධිම බණක වගේ නම් තියෙනවා. ඒ කට්ටිය මුඛ පරම්පරාවෙන් මේවා ගෙනාවා. ඉතින් ඒ නිසා මේවා මුඛ පරම්පරාව සාමාන්‍යයෙන් මේ කලාපයේම තිබුණු දේ තමයි මුල්ම ආගම්. ඒ කියන්නේ ස්ථිර ගල් වගේ දේවලට අක්ෂර පරිවර්තන වෙනකන් මේවා ගෙනාවේ මුඛ පරම්පරාව. එහෙම නැත්නම් తాවකාලික මේ ඉක්මනින් විනාශ වෙන ද්‍රව්‍ය වල තමයි උදාහරණයක් තල්පොත් වගේ වෙයි. ඒ නිසා අපිට කියන්න බෑ මේ ඉන්දියාවේ මූලාශ්‍ර නොතිබයි කියලා. මොකද ඉන්දියාවේ
මූලාශ්‍ර විනාශ වුණු බවට සාධක ගණනාවක් තියෙනවා. කීප අවස්ථාවකදීම කියනවා ඉන්දියානු සාහිත්‍ය මූලාශ්‍ර වලට තර්ජන එල්ල වුණා. ඒත්ෙම තවත් දෙයක් මේ අපි මේක මම හිතන්නේ දර්ශන මහත්මයාටත් වාසිකට හේතු වෙයි කියලා මම හිතනවා. බුදුන් වහන්සේ දැන් අපි ගොඩක් වෙලාවට දකින්න මහාවංශය ආදී මේ මූලාශ්‍ර වල බුදුන් වහන්සේ පියා සුද්ධෝදන රජු විශාල බලයක් තිබුණු රජ කෙනෙක් හැටියට. නමුත් උන්වහන්සේ එතුමා හිමාලයේ පහළ තිබුණු කුඩා රාජධානියක රජ කෙනෙක්. එතෙම එතුමා තවත් ප්‍රශ්නයකට මම උත්තර මම ෆියුරේ ගැන සඳහන් කළේ ෆියුරේ කර පරිශ්‍රම අනුමත කිරීමන්නේ මම ඇත්තට මේකයි කිව්වේ විද්වත්තු නෙවෙයි. ෆියුරේලා විද්වත්තු නෙවෙයි. ඉතින් ෆියුරේගේ කිසිම පරිශ්‍රණයක් අද පිළිගන්නේ නැහැ ලෝකේ. ඒක මම පැහැදිලිව මුලදී කිව්වා. ඒ නිසා ෆියුරේ ගැන මම කිසිම දෙයක් සඳහන් කළේ නැහැ. ඔහු ඇත්තටම විචෙන් ලක්ුණ එක සාධාරණයි. මොකද ඔහු ඒ වගේ මේ ගොඩක් අවස්ථාවලදී වැරදි අර්ථකථන දීලා තියෙනවා. ඒ නිසා ෆියුරේගේ අදහස් මමත් පිළිගන්නේ නැහැ මේ දර්ශන මහත්මයා වගේම. ඒතර තවත් මම අර මුලදීම කිව්වා මේ ලෝකේ පිළිගත්ත විද්වතුන්. දැන් මම අදහස් දක්වනවා ඉන්දියාව ගත්තත් එහෙම වින්සන් ස්මිත් වගේ කට්ටිය එතකොට රොබින් කනින්ගම් මහත්මයා මම මොන වෙලාවක පිළිගන්නේ එතුමා මේ ප්‍රාථමික විද්‍යාර්ථී කියලා එතුමාගේ පරිශ්‍රණ ලෝකේ දැන් අද පිළිගන්නවා. එතුමා ලංකාවෙත් වැඩ කරා. ඒත් එක්කම මායාදේවි ටෙම්පල් එතන කැනීම් වලට ලංකාවේ මහාචාර්යවරු සම්බන්ධ වුණා මේ මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන. ඒ වගේ මේක සාමූහික කැනීමක් හැටියට කරේ. එතුමා ඒ මායාදේවි විහාරයේ තියෙන ලී කැබැල්ලක් ගැඹුරු තිබුණු ලී කැබැල්ලක් කාබන් 14ක මෙතන කාලීනය කරා. මේකෙන් ආපු ප්‍රතිඵල තමයි කිසිපුර 600 වසර අයිති කියන එක. ඉතින් මේක විද්‍යාත්මකව මම හිතන්නේ කාබන් 14ත් මේ සනාත කරන්න බැරි දෙයක් තියෙනවා නම් මම හිතන්නේ ඒක අපිට වෙනත් විකල්පයක් නෑ යම් තැනක් කාලීනය කරන්න. ඒ මට්ටමට ගියා. මායාදේවි ටෙම්පල් එක කියන්නේ මොකක්ද? නෑ මායාදේවි විහාරය කියන්නේ එතරම්ම ඒක මායාදේවි විහාරයේ බුදුන් වහන්සේ කාලේ නෙවෙයි අත්‍තරම. ඒ මායාදේවි විහාරය කියලා 7 වෙනි සියවසේ හදුවා විහාරය. ඒ ස්ථාන බුදුන් උපන් ස්ථානය. ඉතින් මේ සාක්ෂි හම්බුනේ මායාදේවි විහාරය කියන ස්ථානේ උඩින් නෙවෙයි. මේ පහළ මට්ටම් වලින්. ඒක සමහර අය වර්ධවා හිතනවා මායාදේවි ටෙම්පල් එක කොටසක් කියලා අර පහළින්ම ලැබුණේ. මේක ගොඩක් වෙලාවට මේ පිළිගන්නවා මේ අර පැරණිම බෝධිගරේ කොටසක් කියලා. ඒ කියන්නේ මුල්ම බෝධිගරේ කොටසක් කියලා. මම හිතන්නේ මාත්‍ය අදහසට එකයි. මම හිතන්නේ මුලින්ම බෝධිගරකට පිළිගත්ත ස්ථාන නටුන් කියලා මම හිතනවා. ඒත් එක්කම දැන් මාර ඉස්සලා කිව්වා වගේ මේ විද්වත්ව අපිට අව탁සිරු ගන්න බෑ. ප්‍රින්සෙප් වගේ කට්ටිය මෝටිමර් වීලර්ලා රොබින් කනින්ග්හම්ලා ඒ වගේම ඇලෙක්සැන්ඩර් කනින්ග්හම්ලා මේකට අව탁සිරු ගන්න බෑ. ඒකට වෙනත් වෘත්තියෙන් ආවා කියලා. මොකද ඒ කාලේ ලෝකේ කොහොත් පුරාවිද්‍යාව ගන්නේ නැහැ. ලෝකේ ඉස්ලාම් පුරාවිද්‍යාව කියන විෂය උගන්වන්නට පටන් ගන්නේ 1968. ඒක කොහෙද කියලා මම හිතන ලොකු ගෞරවයක් තියෙනවා ලංකාවට. ලංකාවේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය තමයි මුලින්ම ලෝකේ පළවෙනි BA උපාධිය පිරිනැමේ ලෝකේ. මේක තමයි මොකද වෙන විශ්වවිද්‍යාල මම කියන්නේ වෙන ලෝකේ රටවල පුරාවිද්‍යාව කියන්නේ නැහැ කියලා. ලෝකේ අනිත් හැම රටකම මේ කාලේ පශ්චාත් උපාධි වල පමණයි පුරාවිද්‍යාව ඉගෙන ගන්නට අවස්ථාව තිබුණේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ අනුව මේ සියලුම පුරාවිද්‍යා කටයුතු කරේ වෙන වෙන නිලධාරීන්. මේ අතර ගොඩක් අය හිටියා හමුදා නිලධාරීන්, සමහර අය නඩුකාරවරුන්. දැන් බිල් මහත්මයා දිස්ත්‍රික් නඩුකාරයා. ඒතර ෆෝබ්ස් මහත්මයා හමුදා නිලධාරියෙක්. ඒ වගේම රේගු නිලධාරිය තමයි බ්‍රෝහිය මහත්මයා. කුමාරස්වාමි මහත්මයා භූවිද්‍යා සමීක්ෂකයෙක්. මේ වගේ විවිධ විෂයන්ගෙන් ආවේ. ඉතින් ඒ කට්ටිය විෂය පිළිබඳ ප්‍රවීණත්වයක් අරගෙන මේ විෂය හදාරලා පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ආගමනය වුණා. මේක තමයි සාමාන්‍යයෙන් නිතරම වුණේ. ඒක නිසා මම එකඟ වෙන්නේ මේ කට්ටිය පුරාවිද්‍යාව නොකල පමණින් විෂයක් හැටියට නාමිකව නොකල පමණින් මේ අය විද්වතුන් හැටියට පිළිගන්න බැහැ කියන අදහස මම බැහැර කරනවා. මේක සම්පූර්ණයෙන්ම බැහැර කරනවා මේ කතාව. ඒත් එක්කම මම තවත් කාරණයකින් මහත්මයා මතු කරපු තවත් කාරණයකට මම ගියොත් හොඳයි. ෆාහියන් භික්ෂුව බොහොම පැහැදිලිව ෆාහියන් භික්ෂුව සංචාරක බෞද්ධ ස්ථානකට සඳහන් වෙනවා. උන්වහන්සේගේ මේ සංචාරයේ ෆාහියන්ගේ දේශාටර විස්තරය.
පැහැදිලිව සඳහන් වෙන උන්වහන්සේ ගමන් කරපු ස්ථාන. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ එක එක උන්වහන්සේ සංචාරක නගර අතර ලීමේ වලින් දුර දෙනවා. මෙන්න මෙතෙන් නම් ලීමේ මෙච්චරක් තියෙනවා හවල් නගරේට මෙතෙන් නම් ලීමේ මෙච්චරක් තියෙනවා හවල් නගරේට කියලා පැහැදිලිවම මේවා අතර තියෙන පරතරයක් උන්වහන්සේ දක්වනවා. උන්වහන්සේ ලංකාවටත් ආවා. හැබැයි හියුන්සන් ලංකාවට ආවේ නැහැ. උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා අපේ ස්ථාන පරීක්ෂා කළා. අනුරාධපුරයේ අභියෝගයේ විශාල කාර්යයක් වැඩ හිටියා. ඉතින් උන්වහන්සේ කොතනකවත් කියන්නේ ලංකාවේ බුදුන් වහන්සේ උප්පත්ති ලැබුවා හෝ පිරිනුවම් පෑවෝ එහෙම නැත්නම් මේ පිරිනුවම් පෑම සිද්ධ වුණා කියලා කිසිම අවස්ථාවක ෆාහියන් භික්ෂුව හෝ හියුන්සන් භික්ෂුව කියන්නේ. මේකත් අපි ඊටාම ගැඹුරින් බාරගත යුතු දෙයක්. මොකද උන්වහන්සේ දෙනම බොහොම ස්වාධීනයි. මේ රටවල් දෙකේම නෙවෙයි. චීනේ. ඉතින් චීන භික්ෂුන් වහන්සේ නම මේ ලංකාවේ බුදුන් වහන්සේ සම්බන්ධ සිද්ධිය විස්තර නොකරනවා කියන්නේම එතන තියෙන ලොකු ප්‍රශ්නයක්. දැන් හියුන්සන් ගත්තොත් එimhe හියුන්සන් මේ ලංකාව ගැන විස්තර ලියන්නේ ඉන්දියාවේ ඉඳන්. හැබැයි මේ ලංකාවෙන් ගිය වෙලෙන්දන් මාර්ගයෙන් තමයි ලංකාව ගැන තොරතුරු දැනගෙන ලංකාව ගැන විස්තර අපහමුවේ කියන්නේ. මේ වගේ මේ මොනම අවස්ථාවකවත් අපිට කියන්න කිසිම සාක්ෂියක් නැහැ. කිසිම පදනමක් නැහැ. අර මම ආයශර දර්ශන මහත්මයාට මතක් කරනවා මේ බුදුන් වහන්සේ ලංකාවේ වැඩ විසුවා නම් එක ප්‍රධාන තර්කයක්. උන්වහන්සේට ආසන්න හිටපු රජවරු ඒ කාලේ ජීවත් වුණු ප්‍රජාව අනුරාධපුර යුගයේ නම් ඒ අනුරාධපුර අවසානයේ දක්වා සියලුම රජවරුන් මේ දක්වා ආරම්භ පටන් හිටපු රජවරු 180 දෙනා රාජරාජ මහා මාත්‍යාදීන් රටවැසියන් භික්ෂුන් වහන්සේලා ඇයි බුදුන් වහන්සේ ලංකාවත් සමග තිබුණු සම්බන්ධතාවය විලිනු කරන්නේ? ඇයි මේක වෙන්නේ? විශේෂ හේතුවක් තියෙන්න බෑ. මෙහෙම නොවෙන්නට. මම හිතන්නේ මේ සාක්ෂි විතරක්මත් ඇති බුදුන් වහන්සේ ලංකාවේ උප්පත්තිය නොලැබුවා කියන්නේ. වෙන කිසි සාක්ෂියක් ඕනේ නැහැ. මේ සාක්ෂියම ප්‍රමාණවත් වෙනවා. එතුමා කියනවා අප්හැම්ගේ මහාවංශ සඳහන් වෙනවා කියලා බුදුහාමුදුරු ලංකාවේ. පැහැදිලිවම අප්හැම් වහන්සේ සඳහන් වෙන බුදුන් වහන්සේ ලංකාවේ කියලා. එහෙම සඳහන් වෙනවා. එහෙම තිබුණා නම් ඇත්තරම ඒක විශාල වාසනාවක් රටේ. බුදුන් වහන්සේ අපි මම උනත් පුද්ගලෙක් හැටියට බෞද්ධයෙක් හැටියට මම බොහොම සතුටුයි බුදුන් වහන්සේ ලංකාවේ උපන්න බුදුන් වහන්සේ ලංකාවේ උපන්න කියලා කියන්න. නමුත් මට එහෙම කියන්න බෑ. නොහිටපු සාසු වහන්සේනම ලංකාවේ විශ්වය කියලා කියන්න බෑ. ඒත් එක්කම අනිත් ආගම ගත්තාම දැන් තව කෙනෙකුට තර කරාට මේ ජෛන ආගම මේ තිබ්බනම් ප්‍රධාන භාෂාව මේ ආගම හැටියට විජේ මේ ජෛන මහාවීර ලංකා විජය කියලා අපිට පිළිගන්න බෑනේ. මේ වගේ නොයෙක් මතවලට අපිට යන්න පුළුවන්. හැබැයි ඒවට සාක්ෂි තියෙන්න ඕන. පැහැදිලිම සාක්ෂි තියෙන්න ඕන. ශක්තිමත් සාක්ෂි තියෙන්න ඕන. ඒ වගේ ශක්තිමත් සාක්ෂි නැතුව අපි යම් නිගමන වලට එන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ත්‍රිපිටකය දැන් ඉන්දියාවේ කිසිම තැනක බුදුන් වහන්සේගේ නම සඳහන් වෙලා නැහැ කියලා කියනවා. මම කිව යුතුද ලංකාවේ සිටින සෙනරත් දිසානායක කියලා. ලංකාවේ සිටින යලිත් මහත්මයා කියලා. ලංකාවේ සිටින බුදුන් වහන්සේ කියලා. ඉන්දියාවේ සිටින බුදුන් වහන්සේ කියලා තමන් හඳුන්වනකොට අපිට ඒකට මේ විශේෂණයක් ඕනේ නැහැ. ලංකාවේ සිටින ලංකාවේ. ඉන්දියාවේ සිටින ඉන්දියාවේ. ඒ වගේ කිසිම මූලාශ්‍රයක ඒ තමන් වස්පු රට විශේෂණ කරන්න දන්නේ නැහැ. මොනම අවස්ථාවකත් දන්නේ නැහැ. ඒත් මම කියපු මේ මහාවංශය උනත් කිසිම තැන මම අප්පැම්ගේ මහාවංශය කියවලා තියෙනවා. බොහොම වයිකීමේ කියන්නේ අප්පැම්ගේ මහාවංශය කිසිම තැනක නැහැ. බුදුන් වහන්සේ ලංකාවේ උප්පත්ති ලැබුවා කියලා හරි මේ උන්වහන්සේ වැඩියා. මේ තුන් වතාව මෙහි වැඩියා. ඒතර වැඩියයි කියන්නත් බෑනේ. දැන් මහාවංශය අපේ අතිශයම ශ්‍රේෂ්ඨ වංශ කතාව. මම හිතනවා මම ඇත්තටම මහාවංශයේ මොන ආකාරයෙන් හෝ පහතලා සැලකීමට තදින් විරුද්ධ වෙන කෙනෙක්. අපි ලෝකයේ ඉස්සර බොහොම ආඩම්බරින් ඉන්නේ එක සිද්ධියක් තමයි ලෝකයේ දීර්ඝතම වංශ කතාව ලංකාවේ මහාවංශය. මොකද ඒ කාලේ ඉතිහාස සංජායනය කියන ලංකාවේ තිබුණා. ඉතිහාසය ගැන ඇල්ම තිබුණා. ඒ නිසා කිසිම රටක මෙතරම් දීර්ඝ ඉතිහාසයක් එක දිගට වාර්තා කරන රටක් ලෝකේ නැහැ. ඉතින් මහාවංශයේ තියෙන කරුණු සත්‍යයි කියන්නේ මහාවංශය අසිතින් විස්තර වලින් විතරම නෙවෙයි. දැන් ගොඩක් මහාවංශයේ තියෙන සිද්ධීන් විනත් මූලාශ්‍රයෙන් තහවුරු වෙනවා. දැන් උදාහරණයකට ගත්තාම මේ තූපාරාමේ ළඟ තිබුණා
ජය මේ අසේලකිර දෙවියගේ පණ්ඩුකාභය යුගයේ හිටපු දෙවි කෙනෙක්ගේ අපේ යක්ෂයෙක්යා තූපාරාමයට පිටුපස්සේ දේවාලය තිබුණා. ඒ වගේම මේ වලගම්බා රජුරෝ ගිරි නිගණ්ඨාරාමේ වංශලා තමයි අභයගිරිය හැදුවේ. ඉතින් මේ සිද්ධි ටික මහාවංශයේ තියෙනවා වගේම අර මේ මහාවංශයේම ක්‍රිස්තු පූර්වාවදී සඳහන් වෙනවා මේ වගේ මේ විවිධ නිකායන්ට ඇති විවිධ ආගම් වලට ඇති ප්‍රජාව මෙහි ජීවත් වුණා කියලා. ඒවා පස්සේ කාලේ විශ්වවිද්‍යාලෙන් තහවුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි මහාවංශයේ තුලින් සනාථ වෙන දේවල් වලට සාක්ෂි තියෙනවා භෞතිකවම. පුරා වස්තු ආකාරයෙන් ඒ පිළිබඳ සාක්ෂි තියෙනවා. ඒ නිසා මහාවංශයයි ලැබෙන පුරාවිද්‍යා සාක්ෂි එකිනෙකට ගැලපෙනවා. ඉතින් මේක නිසා මම හිතන්නේ මහාවංශය ව්‍යාජයි කියන එක තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ ඊටාම වටිනා ග්‍රන්ථයක්. ඒක සුද්දන් විසින් විකෘති කරා කියන මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. එය මම හිතන්නේ නොවියුක්තක් කියලා මම හිතනවා. ඔබතුමාගේ එක දෙයක් දැනගන්න මෙතුමා කියන විදිහට අශෝක ටැම් ලිපි ඒවා මේ රිලයබල් නෑ. දැන් ඒ සම්බන්ධව ඔබතුමා මොකද කියන්නේ? මෙතන කියනවා නැත්නම් ඔව් මේක කිය. අශෝක ටැම් ලිපි ගැන අදහස් කීපයක් තියෙනවා. එකක් තමයි අශෝක ටැම් ලිපි මෑත කාලයේ කොට මේවා තියෙන ලිපි මෑත කාලයේ කොටුපයි කියන එක. ඒවයි බොහොම නව පිනමක් තියෙන්නේ කියන එක. අපිට ගල් වල ඉතිහාසෙම අයින්ට වෙන්නේ අවුරුදු 1000 ගණන් වලින් 10000 ගණන් වලින්. මොකද ඛනිජනේ. මේ පාෂාණනේ. පාෂාණ වල ඉතිහාසය අවුරුදු 100 ගණන් වලින් අයින්ට බෑ. ඉතින් මේ අකුරු බැලුව බැලවටම අලුත් වගේ. මොකද පාෂාණ ඉක්මනින් ජීර්ණ වෙන්නේ නැහැ. දැන් ඔයිටත් ඇරි පරණේවා තියෙනවනේ. දැන් මොහින්ජාරෝ හරප්පාවල තියෙන නාටිකාංගනා රූපේ අදින් වසර 4000ක් පරණයි. හැබැයි ඒක අද ඊයේ හදුවා වගේ රූපයක්. ඉතින් ඒක නිසා අපිට කියන්න බෑ මේක 4000 නොපැරණි කියලා. මේ වගේ ගොඩක් වෙද ලංකාවේ වුණා ශිලාලේඛන අපි හතරවෙනි මිහිඳුගේ මිහින්තල සෙල්ලිපි ගත්තොත් එහෙම අකුරු ඊටාම අලුත් වගේ පේන්නේ. නමුත් ඒවා ඊටාම පැරණි. ඉතින් මේ ඒ ජීර්ණ ක්‍රියාවලිය අපිට මනින්ට වෙන්නේ අවුරුදු 100 ගණන් වලින් 1000 ගණන් වලින්. ඒක නිසා එහෙම වෙන්නේ. ඉතින් අශෝක ටැම් ලිපි තියෙන උතන විතරක් නෙවෙයි. මේ ඒ වගේ මේ දිල්ලියේ තියෙන අපි උදාහරණයකට ගත්ත දිල්ලි වල තියෙන මේ රතු කොටුවේ තියෙන රතු බල කොටුවේ තියෙන වාණේ කුරුණ ඒ ඊටාම දැවැන්ත නිර්මාණයක්. සම්පූර්ණයෙන් අර ලුම්බිනි සෙල්ලිපේ තරම විශාල ලෙස වාණේ වලින් තනලා තියෙන කණුවක්. මේ වගේ ස්ථාන පැටර්න් වල තියෙනවා අශෝක මේ ස්තම්භයක්. මේව ඊටාම මට සිල්ටි. දැන් අපි මේ ටැම් ලිපිය අමතක කරමුකෝ. ටැම් අමතක කරමුකෝ. දැන් ඔය ගුප්ත යුගයේ ප්‍රතිමා, අමරාවතී ප්‍රතිමා, ඒ වගේම ගන්ධාර ප්‍රතිමා, ඒ වගේම මතුරා ප්‍රතිමා, පල්ලව ප්‍රතිමා මේ සියල්ලම අලුත් බවක් තියෙනවා. මොකද ඒවා සියල්ලම නිර්මාණය කරලා තියෙන්නේ අර වගේ පාෂාණ වලින්. සමහර ඒවා නිර්මාණය කරලා තියෙන තාම දැඩි පාෂාණ වලින්. ඒ නිසා මේ නවපිනුවම අපිට නවපිනුව තුලින් අපිට ඒ නිශ්චය කරන්න බෑ මේවා අලුත් ඒවා කියලා. මොකද ගොඩක් ඒ කතාව යනවා මේවා ව්‍යාජව සුද්දන් විසින් මේ නිර්මාණය කරපු ඒවායේ මේ අකුරු කැටිය සුද්දන්ය මේ සෙල්ලිපි ඉතිහාස විකෘතන ආකාරයෙන් මේ ශිලාලේඛන සකස් කළ ආදි වශයෙන් මේවා පිටුපස්ස නොඑක් වැඩි ප්‍රකාර යනවා. ඔබතුමාට අවසන් කරන්න. ඔව් ඒක තමයි ඒ අශෝක ලිපි කියන්නේ. මොකද මේ කියන්නේ ඒවා අපි බොහොම සරලව ගන්න බෑ. ඒවා බොහොම ගැඹුරු මේ ශාස්ත්‍රීය පරිශන තියෙනවා සහ දැන්ටත් කරගෙන යන උදාහරණයක් විදිහට දැන් මම ටීකන්ගේ පරිශන ගණනාවක් තියෙනවා. ඌ එක තැනක ඌ කියනවා ඔක ලිපියක Ashoka inscriptions are not necessarily by Ashoka, and that the name Ashoka found in some of the inscriptions is a later insertion. Ashoka ge lipi Ashoka ma කරපුවා නොවේ. ඒවා පස්සේ කාලේ. ඔව් ඒක මට පොඩ්ඩක් දෙන්න. ඇත්තටම අශෝකෙන් පස්සේ කියලා අදහසක් කරන ගොඩක් අය ඉන්නවා. ඒකක් තියෙනවා. වැඩි ප්‍රමාණයක් අදහසක් කරන අශෝකය කියලා. ඔව් එහෙම තියෙනවා. එහෙම තියෙනවා. නමුත් ඒකේ ඔතෙන්ටිසිටි එක සම්බන්ධයෙන් ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඊට වැඩි පැරණි වියහකී කියලා රොබිලා තාපෝයි කට්ටිය. ඔව් ඒක බෂාම් වයි කට්ටිය. දැන් මොකද ඒක ප්‍රධාන ප්‍රශ්නේ දැන් ඔය ලුම්බිනි සෙල්ලි මේ ලුම්බිනි මේ ඉන්ස්ක්‍රිප්ෂන් එක ගත්තාම ඒකේ එහෙම තියෙන භාෂාව සහ ඒකේ යෙදුම් ඒකේ තියෙන ගැටලු ඒක හම්බු වෙච්ච ආකාරය ඒ ගැනද කතා කරන්න කිව්වොත් අපි පැයක් කතා කරන්න වෙනවා. ඒක තාම දැඩි හොරෙක් එක්ක තමයි මේ ෆිගුර සම්බන්ධයක් හදාගන්නේ. එයා නේපාලේ අගමැති මරපු එක්කෙනෙක් එක එකතු වෙලා තමයි ඒක උඹ කරන්නේ. ඒක හොයාගන්නේ. එයා කලින් ලියුමල් දීලා යනවා මෙතන එකක් හම්බ වෙයි කියලා. මොකද එහෙම එකක් ඉන්ස්ක්‍රිප්ෂන් එක දකින්නත් කලින් ඒක පොළොවේ යට තිබිලා හොයාගන්නේ ඉන්ස්ක්‍රිප්ෂන් එක. ඉතින් ඒ වගේ එතන තියෙනවා ඒක ගැන ලුකුවට පරිශන කරලා මේ හිස්ටෝග්‍රැෆර්ස්ලා වල ලියලා තියෙනවා.
ඒක මේක අපිට වෙනම කාලයක් අරන් කතා කරන්න ඕනේ. අනික එක දැන් ඔය ඒ ලුම්බිනි ලිපියෙම සමහරු කියනවා කපිලේශ්වර වල මේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා. තව සමහර අය තියෙනවා පිප්‍රවා වල බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා. මොකද ඒකෙම රෙප්ලිකාස් ගොඩාක් තියෙනවා. එකම ඒ කියන්නේ ඒක එක සංස්කෘතියක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මයින් එඩික්ස් වල ඊඩික්ස් වල තියෙන ප්‍රශ්නෙත් ඒකම තමයි. මොකද මේ ඔය මස්කි ලිපි ඒවා පස්සේ කාලෙක ඒ කරපු රෙප්ලිකා කියන එක ඉතාලම පැහැදිලිව මස්කි ලිපියේ අශෝක නම සඳහන් අශෝක නම සඳහන් වෙනවා පස්සේ කාලෙක කොටපුවා කියන එක බොහොම පැහැදිලිව මොකද මම හිතන්නේ ඔක දිගට අරන් යන්නේ ලියොත් ඒක අපිට ගොඩක් උත්තර දෙන්න වෙනවා මස්කි ලිපිය පස්සේ කාලේ කොටපු එකක්ද නෑ ඒක මේ පෙන්සිල් මේමයි දැන් ඇත්තටම බසවයි කට්ටිය කියනවා මේ සමහර ඒ බසාම්ගේ කාලේ නෙමෙයි මම කියන්නේ මෑත කාලේ පරිදි කියන්නේ බසවයි කට්ටිය මේ රොමුලේ තාපවයි කට්ටිය කියනවා මේ සමහර ඒවා අශෝක කාලේ පරණ වෙන්න පුළුවන් කියලා පරණයි කියලා කියන්නේ නැහැ කොයිවත්. පැරණි විය හැකි. බස් මස්කි ලිපිය පස්සේ කාලේ කොටපු එකක් කියලා. මස්කි ලිපියක් නම් මම අතන පැහැදිලිව මම මස්කි ලිපිය රෙප්ලිකා එකක් බොහොම මොකද ඒ කාලේ අනික එක ඒ මස්කි ලිපිය හම්බ වෙන ස්ථානයත් අශෝකගේ අධිරාජ්‍යයට තිබිච්ච කොටසක නෙමෙයි හම්බ වෙන්නේ. ඒකත් මේ දකුණු පැත්තට වෙන හම්බ වෙන්නේ. සහ ඒක ඒ වන්දනාකරුවන් සඳහා හදන සම්ප්‍රදායක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒගොල්ලන්ට රෙප්ලිකාස් විදියට සෝනියස් විදියට එක එක තැන්වල ලිපි වල එක එකම ලිපියේ තැන් ගණනාවක උදාහරණයක් විදියට ලුම්බිනි ලිපියට සමාන ඒවා හම්බ වෙනවා කපිලේශ්වරින් මතුරා වලින් ඒ වගේ හම්බ වෙන සම්ප්‍රදායක් තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේ මස්කි ඉඩික්ස් වල තියෙන ඒකම තමයි කියන එකට නූතන තර්ක විශාල වශයෙන් මතුවලා තියෙන ඒක ගැඹුරු මේ ශාස්ත්‍රීය පරිශ්‍රණ තියෙන ඉතින් අපි තව අර යන්න බැහැනේ කාලේ සීමා සහිත නිසා. හොඳයි. අපි මස්කි ලිපියේ මාස්කි සෙල් ලිපියේ කරුණත් සමග ඒ අපි අද සාකච්ඡාව හමාර කරනවා. මම අද සාකච්ඡාවට සහභාගී වූ දර්ශන අශෝක් කුමාර මහතාටත් යෝජක පාර්ශවයේ දර්ශන අශෝක් කුමාර මහතාටත් ප්‍රතියෝජක පාර්ශවයේ නියෝජනය කර පිට පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සින්දා දිසානායක මැතිතුමාටත් මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා. අද සංවාදය මෙතනින් සමාප්තයි. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.